තෙරුවන් සරණයි. සබ්බාස සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ දෙවනි කොටසේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 10 වෙනි පිටුවේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 28 වෙනි බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 10 වෙනි පිටුවේ මජ්ක්‍ධිම නිකායේ 2 කොටසේ සබ්බවස සංවර පරයායන් වූ භික්කවේ දේසිස්සාමි. මහණෙනි, මම නුඹලාට සියලු ආශ්‍රව සංවර කිරීමට දේශනා කරමි. ජානතෝ අහම් භික්කවේ පසතෝ ආසවානං කයං වදාමි. නො අජානතෝ නො ආපස්සතෝ. මහණෙනි, ආශ්‍රවයන් ඡය කිරීම දනුවත්ව ඥානෙන් දනිමින් දකිමින් කළ යුතුය. අති භික්කවේ ආසවා දස්සනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා අදිවාසනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා භාවනා පහතබ්බා. මහණෙනි, ඇතැම් ආශ්‍රවයන් තියෙනවා දර්ශනේ ප්‍රහාණය වෙන. දැකීම තුළින් ප්‍රහාණය වෙන. ඒ තවත් ආශ්‍රව කොටසක් තියෙනවා සංවරය තුළින් ප්‍රහාණය වෙන. තවත් ආශ්‍රව කොටසක් තියෙනවා පටිසේවණයෙන් ප්‍රහාණය වෙන. මෙතනදී පැහැදිලිවම කියනවා ඇතම් අත්ති භික්කවේ ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි, ඇත්තන් ආශ්‍රවයන් තියෙනවා දර්ශනේ ප්‍රහාණය වන. ඒ තුලින් ප්‍රහාණය වන ඒ පළමුවෙනි ආශ්‍රව කොටස විදිහට පෙන්වන්න කරනවා. මෙන්න මේ විදිහට මේ දස්සනා පහතබ්බා කියන්නේ දර්ශනයෙන්, ඒ කියන්නේ දැක්මෙන් ප්‍රහාණය වන ආශ්‍රව. මේ සබ්බ ආශ්‍රව ෂ කරන සූත්‍රයේ සියලු ආශ්‍රවයන් ඡය කරන ආකාරයයි මේ සබ්බවස සූත්‍රය තුළ පැහැදිලි කරන්නේ. ඊට කලිනුත් පැහැදිලි කරා මේ සබ්බවස සූත්‍රයේ මේ නිවන් මඟ යන කෙනෙක්ට මහා මාණික්කයක් කියලා. මොකද මේ සබ්බවස සූත්‍රය තුළින් තමයි කෙනෙකුට හඳුනා ගන්න ලැබෙන්නේ ඇත්තටම නිවන් මඟ යන ආකාරය ගැන විනිවිද භාවයක්. ප්‍රායෝගික පැත්තේ තමයි මේක වැදගත් වෙන්නේ. දැනුමට නිකන් අර පොත්වල තියෙනවට කටපාඩම් කරනවට නෙමෙයි. ඔබ එදිනෙදා ඔබගේ සිත දකමින් මිදෙන්න ඕනි. මේ ක්ෂණික සිත හඳුනගෙන මිදෙන එක තමයි නිවන් මඟ. අපි ඒක දිගටම පැහැදිලි කරා. මෙතන මේ සිත හැදෙන හැටි දැන ගැනීමයි පූර්ව භාග ප්‍රතිපදාව තමයි දර්ශනීය කොටසේ තියෙන්නේ. මේ නිවන් මඟට ප්‍රවේශ වුණු කෙනෙකුට මේක ඊටාම වැදගත්. මේ දස්සනා පහතබ්බා කියන කාරණේ ඊටාම වැදගත්. පූර්ව භාග ප්‍රතිපදාව කියන කාරණේත් ඊටාම වැදගත්. ඒ වගේම තමයි කුමද්ද මේ දර්ශනය කියන එක. තමන් මේ දර්ශනේ නොදන්නවා නම් ඔහු බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. ඇත්තටම කියනවා නම් අපි මේ සුතවත් ආර්යභාවය හදාගන්න අපේ ලිපිනේ මාවත දැනගෙන යන ගමන හදාගන්න මේ දර්ශනය තමයි වැදගත් වෙන්නේ. සත්‍ය ඥානෙ. බුදුන් වහන්සේ සත්‍ය ඥානෙ කියන තැනේදී මේ සත්‍ය ඥානෙ ඇති වෙන්නේ දර්ශනය තුලින්මයි. සත්‍ය ඥානෙ ඇති කෙනාටයි කෘත්‍ය ඥානෙ පැනවෙන්නේ. කරන්න දෙයක් පැනවෙන්නේ. ඉස්සලම කෙනෙක් ඉද බික්කවේ බික්කු මේ ශාසනය අඳුන ගන්න ඕනේ. එහෙමනම් නිවන් මඟ අඳුන ගන්න ඕනේ. එහෙමනම් නිවන කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් එයා බෞද්ධයෙක් වෙන්නේ මෙන්න මේ භවයේ මේ ක්ෂණික සිත දකිමින් මිදුණු කෙනාට භව නිරෝධයක් එනවා. අන්නේ මග තමයි යන්නේ. හැබැයි භවයක් ඇති වෙන්නේ සලායතන නිසා. සලායතන නිරෝධයක් නිසා තමයි භව නිරෝධයක් සිද්ධ වෙන්නේ. හැබැයි සලායතනේ ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාව ප්‍රහීන වීම, සලායතන නිරෝධ වීම, භව නිරෝධ වීම කියන කාරණා එකටම තියෙන කාරණා. මේ විග්‍රහයන් විතරයි මෙහෙම
එක දෙක වගේ අපිට පේන්නේ. නමුත් මේව එකටමයි තියෙන්නේ. එතකොට මේ දර්ශනේ තමයි දිගටම ප්‍රහාණය සිද්ධ වෙන්නේ. දර්ශනේ ප්‍රහාණය වෙන ආශ්‍රව කියන්නේ Tamanට මේ සත්‍ය අවබෝධ වීම නිසා Taman දෘෂ්ටි වලින් මිදෙනවා. සම්මා දිට්ඨියට එනවා. අන්න ඒ දර්ශනෙන් සිද්ධ වෙන්නේ. මේ කාරණේ ඊටාම වැදගත්. නමුත් අපි නැවතත් මේකන්ට එමු. ආයි මෙතනට දර්ශනය ගැන කතා කරමු. අපි මේ සබ්බවස සූත්‍රයේ පෙන්වන කාරණා මීට වැඩිය දීර්ඝයි. මොකද මෙතන කාරණා හතක් පෙන්නනවා. බුදුන් වහන්සේ දස්සනා පහතබ්බ අති භික්කවේ ආසවා දස්සනා පහතබ්බ. අති භික්කවේ ආසවා කියන්නේ ආශ්‍රවශය කරන. සීනාසව රහතන් වහන්සේ නම බිහි වෙනන මෙන්න මේ මගේ ආයත වෙනවා. අති භික්කවේ ආසවා දස්සනා පහතබ්බ. එතකොට දර්ශනේ තම සත්‍ය අවබෝධ කර ගැනීම තුළින් ප්‍රහාණය වෙන ආශ්‍රව. මේ තුලින් තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ. අපි ඒ ගැන කතා කරමු. ඊට පොඩි හැඳින්වීමක් කරමු. මේ සංවරා පහතබ්බා. සංවරා කියන්නේ යෝනිසෝ මනසිකාරය. ඉන්ද්‍රිය සංවරය තුලින් ප්‍රහාණය වන ආශ්‍රව. සංවරය තුලින්. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ දැන් අපි ගත්තොත් මේ කෙටියෙන් මේක තේරුම් කළොත් එහෙම ඉන්ද්‍රිය සංවරය හා සම්බන්ධයි. බුදුන් වහන්සේ මේ හැම එකකම පටිසංකා යෝනිසෝ මේ වාක්‍යයක් සඳහන් කරනවා. පටිසංකා යෝනිසෝ කියන වචනේ දක්වනවා. පටිසංකා යෝනිසෝ කියන්නේ නුවණින් සලකා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හඳුනාගත්තට පස්සේ ආර්ය ශ්‍රාවකේ නුවණින් සලකා අවස්ථානුකූලව මෙන්න මේ විදිහට මේ පෙන්눔 කරනවා. ආදීනව දකිමින් කටයුතු කරනවා. බුදුන් වහන්සේ මෙතනදී ආසව විගත පරිලාහ කියන වචනේ දක්වනවා. විගත පරිලාහ කියන්නේ පින්වතුනි මේ වෙහස සහ දැවිල්ල ආදිය අපි ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අස සංවර කර ගැනීම. අස හරියට සංවර ගත්තේ නැත්නම් නොයෙකුත් විදිහට කෙලෙස් ආශ්‍රව ගලාගෙන එනවා පුළුවන්. ඒ තුලින් තමන්ගේ ඇතුළත තියෙන කෙලෙස් අවිස්සෙන්න පුළුවන්. ඒ විගත පරිලාහ කියන මේ වචනේ ඊටම වැදගත්. එතකොට ඒ විගත පරිලාහ කියන වෙහස පරිලාහ ආදිය ඇති වෙන්නේ මෙන්න මේ අස සංවරය නොකැරීම නිසායි. ඒ වගේම අනිත් ආයතනත් ඒක නෝනින් බලන්න ඕනේ. පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවරය. චක්කු ඉන්ද්‍රිය සංවරය අස සංවර කර ගැනීම ගන්නවා. ඉන්ද්‍රිය සංවර කිරීම ගැනයි එතකොට මේ සංවර පහතබ්බා කියන තැන මේ ආයතන ටික සංවර කර ගැනීම කියන කාරණේ පැහැදිලි වෙනවා. ඊට පස්සේ පටිසේවන පහතබ්බා. මේ පටිසේවන පහතබ්බා කියන්නේ පරිහරණයෙන් සිව්පසේ පරිහරණයෙන් මේ ආශ්‍රව ෂය කරන තැනේදී දැන් අස සංවර කර ගැනීම සංවරයෙන් ප්‍රහාණය ඉන්ද්‍රිය 6 ආයතන 6 සංවර කර ගැනීම අස කන දිව නාසය කියන එදිනෙදා අපි කටයුතු කරනකොට මේ විශේෂයෙන්ම නවක යෝගාවචරයට මේ අස කන දිව නාසය හරහා එන අරමුණු ඒ හරහා ඒ අරමුණු වලට රිංගනවා නම් ඒ අරමුණු වල සත්‍ය දකින්න නැත්තම් අන්නේ කෙනාට මේ ආශ්‍රව ෂය කිරීමක් සිද්ධ කරගන්න අපහසුයි. ඉතින් ආශ්‍රව ෂය කරනවා කියන්නේ මේ එනේන අරමුණු දකිමින් මිදෙනවා කියන තැන. එහෙමනම් ඒ අරමුණු එන්නේ අස කන දිව නාසය කියන වෙන මේ කය මන කියන හරහා. එතනම් ඒ ඉන්ද්‍රිය සංවර කර ගැනීම තුලින් එතකොට ඒ කියන්නේ දකිමින් සත්‍ය පෙන්නලා ඒ මිදීම තුළයි ඒ සංවරහ පහතබ්බා කියන කොටස තියෙන්නේ. ඒ වගේම තමයි පටිසේවනා පහතබ්බා. පටිසේවනා පහතබ්බා කියලා කියන්නේ සිව්පසේ පරිහරණය කිරීම. එතකොට පරිහරණයෙන් ආශ්‍රෝෂය වෙන ආකාරය.
එතකොට සිව්පසයට ඇලෙන ස්වභාවයට මේ බුදුන් වහන්සේ මේ පෙන්නන්නේ ඇත්තටම අපිට එදිනෙදා ප්‍රායෝගිකව මේ සිත දකිමින් මිදෙන ආකාරය පහසු කර ගැනීම සඳහා මේ විදිහට මාතෘකාවලට බෙදලා එදිනෙදා එන ඒ කටයුතු කරනකොට එන අපහසු වලට හිර වෙන තැන් තමයි අපිට මේ පෙන්눔 කරන්නේ. එතකොට පටිසේවනා පහතබ්බා කියන්නේ මේ තුන්වෙනි කාරණාව. එතකොට සිව්පසේ පරිහරණය කරනකොටත් මේ සිත දකිමි, සිත සිව්පසේට ඇලෙනවද? සිව්පසේ කියන්නේ ඔබ දන්නවා සිව්පසේ කියන්නේ ඔබ දන්නවා පිණ්ඩපාත, සේනාසන, ගිලානපත්ත, චීවර. පිණ්ඩපාත, සේනාසන, ගිලානපත්ත, චීවර. එතකොට මේ අපේ මේ යාපනා එහෙම නැත්නම් අපි යැපීම සඳහා අපේ ශරීර ධාතුව නඩත්තුව සඳහා මෙන්න මේ අවශ්‍යතාවය තියෙනවා. සිව්පස්සේ අවශ්‍යතාවය තියෙනවා. එතකොට මේවටත් ගිජු විදිහට යමෙක් ඒවට ඇලෙනවා නම් ඒ සබ්බේ ධම්මා කියන නාලං අබිනිවේසා කියන මේවට රිංගන් නැතුව ඉන්න හැකියාවක් නැත්තම් තර රිංගනවනම් ඒ කෙනාට එතකොට අමාරුයි මේ නිවන් මඟ ප්‍රායෝගිකව සිත දකින්න සිත දකිමින් මිදෙන්න අපසුතාවයකට ලක් වෙනවා. මෙන්න මේ නිසා තමයි මේ කාරණාවල වැදගත්කමක් තියෙන්නේ. එතකොට පාවිච්චෙන් පටිසේවනා කියන්නේ ඒවා පාවිච්චි කරන සිද්ධ වෙනවා. සිව්පසේ ඒවා පාවිච්චි කරන්නේ පාවිච්චි නොකිරීම නිසා නොයෙකුත් වෙහෙස පීඩා ඇති වෙන නිසා ඒවා බුදුරජාණන් වහන්සේ අද්දුටුව සීමාන්තිකව ඒ ආහාර ආදී නොගැනීමෙන් ඒ වෙනුවට මේ පටිසංකා යෝනිසෝ වචනේ සඳහන් වෙනවා. අර ප්‍රත්‍යවේක්ෂා පාඨය කියනවනේ පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවා මම නුවණින් කල්පනා කරලා පිණ්ඩපාතේ මේ පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවම් يعني මේ සිත දකිමින් සිතට දැන් මේ එන අරමුණු දකිමින් නුවණින් බලමින් ඒවට ඇලීමක් සිද්ධ වෙන්නේ සත්‍ය දකින්න සත්‍ය මේ එන සිත දකින්න කෙනාට එතන ඇලීමක් සිද්ධ වෙන්න හේතු නැහැ. නුවණින් දකිමින් පිණ්ඩපාත මේ පාවිච්චි කරනකොට එතකොට භික්ෂුවක්ට නදවායන මදායන මණ්ඩනායන විභූසරට්ටාය කියන මෙන්න මේ වාක්‍යයක් අපි දන්නවා පිණ්ඩපාත මේ වළඳනකොට භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. මේ භික්ෂුන් වහන්සේට මේ දාලා තියෙන මේ විදිහට මේ සිව්පසේ හඳුන් පටිසංකා යෝනිසෝ ගිලානපච්ච පටිසේවාම පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාම පටිසංකා යෝනිසෝ මේ බේසජ්ජ පරික්කාරම් පටිසේවාම පටිසංකා යෝනිසෝ සේනාසන පටිසේවාම. දැන් මේ තමයි අතරම එදිනෙදා මේ විදිහට මේ යාපනා යැපීම කරනකොට ඇති වෙන මේවට සිත රිංගුවොත් සිත දකින්න අපහසුතාවයකට ලක් වෙනවා. සිත දකින්න ඒ දකිමින් මිදෙන කෙනාට හැම ෂණෙම හැම මොහොතෙම සිතට මේ සත්‍ය පෙන්නලා දකිමින් මිදෙන අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා තමයි මේ සිව්පසේ වළඳන කොටත් මේ කෙනෙක් මේ ධහම එක්ක ඒ දර්ශන සමාපත්තියත් එක්ක එහෙම නැත්නම් සත්‍ය ඥානෙ දකිමින් හැමතිස්සම සිත අත්හරින මගක් යා යුතු වෙනවා. එතන යෝනිසෝ මනසිකාරය මෙතනදිත් අපිට පෙන්වන්න පුළුවන්. ඒ වගේම සංවර කියන කොටත් අර ආයතන ඇස කන දිවනසගෙන අරමුණු සංවර කර ගැනීම. ඉතින් ඒක ඔය වගේම තමයි එදිනදා කටයුතු කරනකොට මේ පටිසේවන පහතබ්බ පරිහරණේ සිව්පසේ ටැලෙන්නේ නැතුව ගිජු වෙන්නේ නැතුව එතන සිත දකිමින් මිදි යන ගමන ඉතාම වැදගත්. ඊගාවට බුදුන් වහන්සේ හතරවෙනි මේක විදිහට පෙන්නන්නේ මේ සබ්බසෝ සූත්‍රයේ අදිවාසනා පහතබ්බා. මේ අදිවාසනා පහතබ්බා කියන්නේ ඉවසීම. දැන් මේ ඉවසීමෙන් සීත උෂ්ණ වැසි මధుර දැන් මේ එන සීත රස්නි ඉවසන්න ඕනේ. සීතල ඉවසන්න ඕනේ. දැන් මේ වැසි මధుරයන්ගෙන් ඉවසීම තියෙන්න ඕනේ. දැන් ඒවට පටිගේ එනවනම් ඒවට ඒ සිත දකිමින් මිදෙන්න බැරි වුණොත් ඒ සිතේ දරා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සිතට ඒ සිතුවිලි වැල් හැදෙන්නේ නැති වෙන්න හේතු වෙනවා මේ ඉවසීම කියන එක අදිවාසනා කියන එක. එතකොට
විඳ දරාගෙන යා යුතු ගමනක්. එතකොට මේ මැසි මදුරු වදුරු මේ නොයෙකුත් උෂ්ණ සීත ආදිය. එතකොට විඳ දරා නොගැනීම තුළින් නොයෙකුත් වෙහෙස දැවිලි ආදිය ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ සමගම සිත දකින්න අවශ්‍යතාවයකුත් තියෙනවා. දැන් මේක සාමාන්‍ය මිනිස්සෙක්ගේ ස්වභාවය නෙමෙයි මේ නිවන් මාර්ග යන යෝගාවචරයේගේ එහෙම නැත්නම් මේක දකින්න කෙනා ඇත්තටම මේ සත්‍ය ඥානෙ දකින්න කෙනා සිත දකිමින් මිදෙන කෙනා කියන්නේ ශ්‍රමණේක. එහෙම නැත්නම් භික්ෂුවක්. ඒ කියන්නේ පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා ඔහු අයිති වෙන්නේ මේ කියන ශ්‍රමණ ගොඩරම තමයි. මොකද මේ ඉන්ද්‍රිය මේ සිත දකිමින් මිදෙන ගමන යන්නේ ආරේකාන්ත සීලය රකින්න කෙනෙක්. ඒ කෙනා ශ්‍රමණ ගොඩට තමයි කටයුතු කරන්නේ. එතකොට ඒ කෙනා මෙන්න මේ අදිවාසනා පහතබ්බා කියන තැන දකින්න ඕනි. සබ්බස සූත්‍රය තුළ ආශ්‍රෝෂය කරනකොට ඒ කියන්නේ බුදුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ඉවසීම මේ සීත උෂ්ණ මැසි මදුරු මේ වගේ මේ ස්වභාවික සංසිද්ධීන් සිත දකින්නකොට මිදෙනකොට ඒවට රිංගන්නේ නැතුව ඒවට ඇලෙන්නේ නැතුව ඒවට ගැටෙන්නේ නැතුව ඒ සත්‍ය සිත දකිනකොටම ඒ සත්‍ය දකීම තුළ ඒව සත්‍යයක් වෙන්නේ නැහැ කිසිම දෙයක් බාහිර රිංගන්නේ මිදීමට හැකියාවක් ලැබෙනවා. එතකොට ඒකට ඉවසීම ඉතාම වැදගත්. මෙතනදී බුදුන් වහන්සේ මේ වැදගත් මේ වාක්‍යයක් ඉදිරිපත් කරනවා. අපි ඒකත් සිහි කරන්න ඕනි. මේ දුරුත්තානං දුරතානං ඒවා මේ ඉවසන්න කියනකොට මේ ඒ වගේ වචන පාවිච්චි කරනවා මේ සූත්‍රය ඔබට බලන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊගාව කොටසට આવොත් එහෙම මේ පරිවර්ජනා පහතබ්බ පස්වෙනි කොටස. මේ මග හැරීමෙන් නුසුදුසු තැන් වලින් ඉවත් වීමෙන් දැන් මෙන්න මේ කාරණේත් ඊටාම වැදගත්. මේ බුදුන් වහන්සේ එතකොට මේ භික්ෂුවට මේ ඒ මත්තෙම මැරෙන්න ඒ මත්තෙම ශරීර කෝඩුවත් එක්කම විනාශ වෙන්න නෙමෙයි මේ කියන්නේ. දැන් ඒ කියන්නේ යෝගාවචරයේ කියන්නේ නිවන් දැකලා නැහැනේ තාම. එතකොට එයා රහත් වෙලා නැහැනේ. එතකොට ඒ කෙනා යන්නේ මේ සිත දකිමින් මිදෙන මගක්නේ. එතකොට ඒ කෙනාට මේ ඔබ උනත් දන්නවා ඒ කෙනාගේ ආශ්‍රව ක්ෂය වෙන්න යම්කිසි කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා. බොහෝ අය ඒ උග්ගටිතන්න විපටිතන්න නෙయ్య පදපරම මෙන්න මේ ස්වභාව අනුව ඒ කෙනා ධර්මයේ ශ්‍රවණය වුණාම මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක් නම් මේ අවබෝධ වෙලා ඒ බොහොම අඩු කාලයක් ඇතුළත නිවනටපත් වෙනවා. නමුත් කෙනෙක් උගටිතන විපටිතන කෙනෙක්ට යම්සි පද ටිකක් පැහැදිලි කරගෙන යම්සි පොඩි කාලයක් ඒකට ගත වෙනවා. ඒ කෙනත් නිවනටපත් වෙනවා. නමුත් නෙయ్య කියන කෙනෙක් අපි ගත්තොත් මහා වීර්යයෙන් භාවනා කටයුතු කරලා බොහොම පරිශ්‍රමයක් අරගෙන තමයි නිවනටපත් වෙන්නේ. එතකොට උගටිතන විපටිතන නෙయ్య පදපරම කියන තැන එතකොට ටිකක් දුෂ්කරතාවයක් තියෙනවා. මග බොහෝම කාලයක් ගත වෙනවා. ඉතින් එතකොට අපි මේ දකින්න මෙන්න මේ කාලේ ගත වෙන ආයත විශේෂයෙන්ම යම්කිසි කුඩා කාලයක් හෝ ඒ කෙනා යා යුතු මාවතක් තියෙනවා. නිවන් මගට කටයුතු කරන ආකාරයක් තියෙනවා. මෙන්න මේ ගලපා ගන්න හඳුනා ගන්න වැදගත් වෙනවා මෙන්න මේ සබ්බස සූත්‍රයේ පෙන්නන මේ කාරණා ටික. එතකොට මේකේ අපි කිව්වා දැන් දර්ශනයෙන් ප්‍රහාණය වෙන ආශ්‍රය, ඒ වගේම සංවරයෙන්, ඒ වගේම පටිසේවණයෙන්, ඒ කියන්නේ පරිහරණයෙන්, ඒ වගේම අදිවාසන ඉවසීමෙන්. සිව්පසේ පරිහරණයෙන් පටිසේවන ඊට පස්සේ අදිවාසනයේ ඉවසීමේ සීතම උෂ්ණ මැසි මදුරු ඉවසීමේ ඊට පස්සේ පරිවර්ජන අපි දැන් ගත්තොත් පස්වෙනි කොටස මග හැරීමෙන් මේ පරිවර්ජන මේ ප්‍රහාණය වන ආශ්‍රව මේ නුසුදුසු තැන් මග හරින්න ඕනේ. දැන් ඔය වනසත්තු ඉන්න තැන්වල කැලෑවල නම් අපි දන්නවා මේ අලියැත්තු එහෙම ඉන්නවා. ඒතර අපිට ආහාරංචි වල සමහර වෙලාවට අපිටත් මේ අපේ එදිනෙදා කටයුතු කරනකොට ඔබට බොහෝ අවස්ථාවල අහන්න ලැබෙනවා යම්සි කරදර වලට ලක් වෙනවා භික්ෂුන් වහන්සේලා පවා. ඉතින් එතකොට ඇත්තටම මම මේ මාර්ගයේ වඩන කෙනෙක් විදිහට අලියෙක් වුණත් ඉස්සරහා එනකොට ඒ කෙනා ඒ පළාතවල අලි ඉන්න පළාත් වලින් පොඩක් ඈත් වෙලා හිටියොත් ඒ කෙනාට ඒ මග වැඩිම සඳහා පහසුවක් ඇති වෙනවා. නැත්තම් ඒ භික්ෂුන් වහන්සේලාට උනත් ඒ සත්තුන් සමග යම්කිසි විසිරීමකට යම්කිසි ගැටීමකට හේතු වෙනවා.
එතකොට ඒ කෙනාගේ ශරීර ධාතු පවා විනාශයට ලක් වෙලා ඒ කෙනාට මේ මග යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්නේ කාරණා බොහොම වැදගත් වෙනවා. එතකොට මේ නුසුදුසු තැන් හඳුනා ගන්න එක. එතකොට මේ සර්පයින් වෙනසා බාහිරක සත්තු ඉන්න තැන්වල ඒ පළාත් වලින්. එතකොට ඒ වගේම ওই නා යනවා වගේ සාමාන්‍ය කඳුකර පළාත්වල ඒ වගේම බොහොම මේ අපහසුතාවක් තියෙන ජලයේ පවා හොයා ගැනීමට නොහැකි වගේ දුෂ්කර පළාත් වලින්. එතකොට පරිවර්ජන පහත මග හැරන්න ඕනි ඒ පළාත් වල මග හැරලා තමයි සුදුසු පළාතක කටයුතු කරමින් ඒ නිවන් මඟට කටයුතු කරන්න ඕනි කියන ආකාරය තමයි මේ සංඝයා වහන්සේලාට දෙන උපදෙස් දෙන්නේ. මේ යෝගාවචර ස්ථානවල හැසිරීමෙන් තමන්ට කරදර වෙනවා. අගෝචර ස්ථානවල හැසිරීමෙන් තමන්ට කරදර වෙනවා. ඒ පාප මිත්‍රයන් ඇසුරු කිරීමත් එවන්නක් දුරු කරන්න ඕනි. පරිවර්ජණයෙන් පහණය කරගන්න ඕනි. වර්ජනය කරන්න ඕනි. ඒක සිද්ධ වෙනවා ඒ භික්ෂුන් වහන්සේලාට මේවා තේරුම් ගන්නට. ඒ වගේම තමයි පටිසංකා යෝනිසෝ නුවණින් සලකා මේ පටිසංකා යෝනිසෝ කියන වචනේ මේ හැමතැනම සඳහන් වෙනවා. පරිවර්ජණය කළොත් නොකළොත් මේ විදිහේ කරදර වලට ලක් වෙලා හානි සිද්ධ වෙලා තමගේ නිවන් මඟත් වැහෙන්න හේතු වෙනවා. එතකොට ඊගාව අපි ගමු විනෝදනා පහතබ්බ 6 වෙනි කාරණේ. විනෝදනා දැන් අතන මගේ හැරීම තමයි පරිවර්ජන. ඒ විනෝදනය කියන්නේ දුරු කරනවා. දැන් එතකොට එතනදී වැදගත් ඒ වාක්‍යය මේ අකුසල නූපන් අකුසල ධර්ම නූපදී. උපන් කුසල ධර්ම වැඩි දිනු කිරීම සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියන තැන. එතකොට මේ දුරු කිරීමෙන් ප්‍රහාණය කරන ආශ්‍රව කියන කාරණේදී. ඒ වගේම තමයි මේ හැම තැනකදීම ඔබ දකින්න ඕනි මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ සිත දකිමින් මිදෙන තැන. සිතින් මිදෙන මගකට පුහුණු වෙන යෝගාවචරයෙකුට තමයි බුදුන් වහන්සේ මේ සබ්බවස සූත්‍රය ඉදිරිපත් කරන්නේ. එහෙමනම් ඒ තුල තියෙන්නේ තමන්ගේ ශරීර ධාතුවටත් හානියක් නොවේ. මේ මගට අවශ්‍ය කරන පරිසරය කොහොමද ඒ පරිසරය ඉවසන්නේ උෂ්ණ. ඒතර අදිවාසන. එතකොට ඒ වගේ මග හරින්නේ කොහොමද මේ විසගෝර සර්පයින් ඉන්න ඒ වගේ පළාත් වලින් ඒතකොට පරිවර්ජනයේ ඒ මග හැරගෙන යන්න කියන එක. එතකොට ඒ තුලින් සිද්ධ වෙන්නේ මේ සිත දකිමින් මිදෙන ගමනට යම් බාධාවක් වෙන බාධාවන් අඩු වෙන එක. ඒ තුල Tamanට නැත්තම් Taman සිත දකිමින් මිදෙන ගමන යනකොට එන ඒ බාධාවන්ට ගොදුරු වෙලා ඒ වෙයි සමහරට සිත දකිමින් මිදෙනකොට සත්‍ය දකිනකොට ඒ හිතෙන්න පුළුවන්නේ ඒ කෙනාට ඒ සිතුවිලි එන්නේ නැහෙනි. එතකොට ඒ කෙනා දුවන්නට ඒ කෙනා මේ කෙලෙස් වලට එන්නේ නැහැනේ. එතකොට ඒ කෙනා එනේ අර සර්පේක අර විසගෝර සර්පේක එහෙම නැත්නම් අර අලියෙක්ගේ ග්‍රහණයට ගොදුරු වෙනවා. එතකොට මේ යෝගාවචරය කියන්නේ පෘථග්ජනෙක් නෙමෙයි. ඒ නිසා ඒ ජීවිතේ හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. ඒ දුවන්න කියන එකක් නෙමෙයි. මේ කියන්නේ කල් තියාම මේව නුවණින් දැකලා ඒ සුදුසු ස්ථාන හඳුනාගෙන ඒ සුදුසු ස්ථාන වල කටයුතු කරමින් මේ නිවන් මඟ බොහොම පාඩුවේ නිදහසේ Tamanට බොහොම ගැටීම් වලින් අඩු වෙලා බොහොම පිරිසිදුව දකිමි මිදෙන්න තියෙන හැකියාව තමයි බුදුන් වහන්සේ මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ විනෝදනා පහතබ්බා කියන කාරණේ අපි ගත්තොත් 6 වෙනි කාරණේ දුරු කිරීම කියනකොට මේක ඇත්තටම මේකේ විශාල කතාවක් තියෙනවා. මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය තමයි මේවා තඳුන ගන්න තියෙන සිත දකිමින් මිදෙන ගමන තුලයි හමු වෙන්නේ මේ විනෝදනා පහතබ්බා. ගිරිමානන්ද සූත්‍රයේ අපි මේක දකිනවා සූත්‍ර ආදි සූත්‍රවල අපි දකින්න ලැබෙනවා මේ ප්‍රහාණ සංඥා 19. එතන මේ ප්‍රහාණ සංඥා කියලා කියන්නේ එතකොට මෙන්න මේ කාරණාමයි ප්‍රහාණය කියලා විනෝදනා කියලා සඳහන් වෙන්නේ. විනෝදනා කියන්නේ යම් කිසි ආශ්‍රව ආර්ය ශ්‍රාවකෙක් භික්ෂුවක් උප්පානං පාපකානං නාදිවාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනබවං ගමේති උප්පානං කාම විතක්කං නාදිවාසේති පජාති විනෝදති ව්‍යන්ති කරෝති අනබවං ගමේති. මේ විදිහේ පාඩයක් මෙතන සඳහන් වෙනවා.
උප්පන්නා වූ කාම විතර්ක ඉවසන්නේ නැහැ. ඉවත් කරනවා. දුරු කරනවා. ඒවා කෙලවර කරනවා. ඒ කියන්නේ මේ කාම විතර්ක වලට යට වෙන්න නැතුව ඒ කාම විතර්ක දකිමි නුවණින් මිදෙන එක. ඒවා කෙලවර කරනවා. අනේ ඒ ටික විනෝදන පහතබ්බා කියලා කියන්නේ. ඇතම් දේවල් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. එතකොට මේ මග යෝගාවචරයක් විදිහට කටයුතු කරන කෙනෙකුට මේ සිත දකින්නකොට සිතට එන මේ දැන් අපි දන්නවා මේ ద్వාරහරහ. ඒ කියන්නේ දැන් අපි දන්නවා ඇස, කන, දිව, නාසය, කය, මන. මනසින් එන විතර්ක තියෙනවා. එතනදී කාම විතර්ක කියලා කියනකොට මේක මේ මනසට එන සිතින් එන අරමුණු. එතකොට මේ විනෝදනා පාතබ්බා කියන කාරණේ දුරු කිරීම. ඒ පාපක කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක, අකුසල ධර්ම දුරු කරන එක, ප්‍රහාණය කරන එක. එතකොට මේ ඔබ දන්නා චංජන් ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤහති පජහති උප්පානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය චංජන් ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤහති පජහති උප්පානං පාපකානං අකුසලානං ධම්මා කුසලානං ධම්මා මේ විදිහට මේ ත්‍ිතිය භාවනාය පරිපූර්ණකාය චන්දන් ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤහති පජහති. මෙන්න මේ විදිහට මේ 6 වෙනි අධීරයේදී තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. මේ නූපන් පාපක අකුසල ධර්ම නූපදීම, උපන් පාපක අකුසල ධර්ම පහාන කිරීම, උප්පන්නං පාපකානං අකුසලානං ධම්මානං පහානාය. උප්පන්නං පාපකානං අකුසලානං ධම්මානං නූපදාය. එතකොට උප්පානං කුසලානං ධම්මානං ත්‍ිතිය අනුප්පානං කුසලානං ධම්මා උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤහති. මේ විදිහට මේක ලොකු මාතෘකාවක්. ඒක වෙනම අපි සාකච්ඡාවට බඳුන් කරන්න ඕනි. මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම කොටසට අපි එහෙම කතා අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන පැහැදිලි කිරීම කරන්න. දැනට අපි මේ සබ්බාස සූත්‍රයේදී අපි මෙතනට අපි අවධානය යොමු කරලා තියාගන්න ඕනේ. එතකොට මේ කියන මේ මනෝ විතක්ක නුවණින් දකිමින් සත්‍ය දැකලා මිදෙන එක තමයි මෙතන මේ දුරු කිරීම විනෝදන පහතබ්බා කියලා පෙන්වන්නේ. ඒ වගේමයි භාවනාවේ පහතබ්බා කියන කාරණාව. එතකොට දැන් ඔබටත් මෙතනදී දකින්න ලැබෙනවා මේ සබ්බාස සූත්‍රය තුළ පෙන්වන්නේ අවසානයේටයි 7 වෙනි අධීර විදිහටයි. ඇයි බුදුන් වහන්සේ දැන් අද සමාජය තුළ භාවනාව නම් මේ අපි භාවනා පන්ති ගැන එහෙම ගොඩක් කතා කරන හින්දා කියන්න ඕනේ. ඇයි බුදුන් වහන්සේ එහෙමනම් භාවනාව දැන් අපි භාවනා පන්ති වල අද දවසේ ගොඩක් කලකට අද කාලය තුළ ගොඩක් කලකට දකින්න ලැබෙන්නේ ගොඩක් කලකට භාවනා පන්ති වල ගිය ගමම භාවනා කරනවා. ගිය ගමම හැතරම ධර්ම පැහැදිලි කිරීමක්වත් නැහැ. සමහර තැන්වල කෙලින්ම ආස්වාස ප්‍රාස්වාස හුස්ම දිහා බලමින් හුස්ම රැල්ල දකිමින් එතෙන්ට තමයි දාන්නේ. නමුත් ඇත්තටම අපිට තියෙන ගැටලුව තියෙන්නේ අපිට තියෙන අපරාධයක් වගේ දැනෙන්නේ අවුරුදු ගානක් තිස්සේ මේ විදිහට සමාධිය හොයන්න උත්සාහ කරන එක. නමුත් මේ නිවන් මඟ යන කෙනෙක්ගේ භාවනාව තියෙන අවසාන කොටසේදී. නමුත් ඒ කෙනාට වැදගත් වෙන්නේ දර්ශනය අවබෝධ කර ගැනීමයි මුලින්ම. මොකද මේ සබ්බස සූත්‍රය ගත්තත් මුලින්ම පෙන්වන්නේ දර්ශනයනේ. දර්ශනයෙන් තමයි මේ මාර්ගය ආරම්භ වෙන්නේ. ඉතින් අපි මෙහෙම අපි දැන් ඉස්සෙල්ලා මේ 7 වෙනි අධීර පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ භාවනාවේ පහතබ්බා කියන කොටසේදී මේ අරාද 6 වෙනි අධීරයේදී විනෝදනා පහතබ්බා කියනකොට අර සතර සම්‍යක් ප්‍රධාන වීරය ගැන අපි සඳහන් කරා වගේමයි භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව ගත්තොත් මේ සත්‍තිස් බොජ්ජංග වැඩෙන ආකාරයට සත්‍තිස් බෝධි සති සම්බොජ්ජංගයේ භාවනාවේදී වඩනවා.
විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමේ සති ධම්මවිච විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග හත මේ ඔබ දැන් කවුරුත් දන්න දෙයක්. ඒක වඩන්නේ එතකොට මේ විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාම. මෙන්න මේ කියන වචන හරහා තමයි අපි දන්නවා මේ බොජ්ජංග ධර්ම වඩනකොට මේ බොජ්ජංග සූත්‍රය තුල මේ පැහැදිලි කරනකොට මුලින්ම පටන් ගන්නෙම විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමී කියන මෙන්න මේ වචන ටිකෙන් තමයි පටන් ගන්නේ. එතකොට විරාගය විවේකයේ කියන එක පෙන්නනවා. විවේකයට යනවා කියන්නේ මේ සිත විසිරුණු කෙනෙකුට මේ මග සිත දකිමින් මිදෙන්න හැකියාව අඩුයි. සිත දකිමින් මිදෙන්න නම් සිතට විවේකයක් අවශ්‍යයි. සිත විසිරෙන ස්වභාවයකදී මේ කරන්නත් අමාරුයි. එතකොට මේ විවේකයේ කියන කාරණේ ඊටම වැදගත් බව මේ බුදුන් වහන්සේ දේශනා කරන මේ බොජ්ජංග සූත්‍රය තුළ මුල් අධ්‍යයනයේදීත් පේනවා. ඒතර භාවනා පහතබ්බා කියන කොටසේදී ඒ ඔබ දන්නවා විවේකයේ අසුරු කරගෙන විරාගයේ අසුරු කරගෙන නිරෝධයේ අසුරු කරගෙන නිවන නැමුණක් කොටයි මේ සතර සතිපට්ඨානය වඩන කෙනෙකුටත් බුදුන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය තුලත් පැහැදිලි කරන්නේ. බොජ්ජංග සූත්‍රය තුලත් බුදුන් වහන්සේ විවේක නිස්සතං විරාග නිස්සතං නිරෝධ නිස්සතං වොස්සග්ග පරිණාමින් කියලා තමයි පැහැදිලි කරන්නේ. එතකොට විවේකේ අවශ්‍යයි. ඒ වගේම ඒ කෙනාට තමයි මේ සිත දකිමින් මිදෙනකොට සිතට ඇලෙන්නේ නැති ඒ නිබ්බිදාන්ති විරාගාන්ති කියන තැනට එන්නේ. එතකොට ඒ කෙනාට තමයි නිරෝධයට සිත නිරෝධය කරා යන්නේ සත්‍ය හිතට පෙන්වන කෙනාට. දැන් මේ සබ්බවස සූත්‍රයේ ඉහළින් අපි සඳහන් කරපු දර්ශනය තමයි මේ දිගටම ගලාගෙන එන්නේ. සත්‍ය ඥානෙ, දර්ශන සමාපත්තිය ඇති කෙනෙක් තමයි සත්‍ය හිතට පෙන්වන්නේ. යෝනිසෝ මනසිකාරයේ තියෙන්නේ. එතකොට එක්ෂණික සිත දකින්න තමයි මේ සේරම කරන්නේ. මේ සේරම කරන්නේ එක්ෂණික සිත දකිමින් සිතෙන් මිදෙන්නයි. නාම රූප දෙක දකිමින් මිදෙන තැනයි සිතෙන් මිදීම සිද්ධ වෙන්නේ. බාහිරට යන හිතක් කියන්නේ විසිරෙන හිතක්. නාමයාන්තෙත් හවුවෙන හිතක් කියන්නේ ඒකත් විසිරෙන හිතක්. එතකොට මේ හැම එකක්ම එකිනෙකට ගැළපිලායි තියෙන්නේ. දැන් සිතක් හටගන්න හැටිත් අපි කියනකොට අපි කිව්වා මේ පෙර මතකයෙන් තමයි මේ සිත හටගන්නේ. පෙර මතකයේ නිසා තමයි මේ මොහොතේ සිතත් පහළ වෙන්නේ. එතකොට ඒක අතීතයට අයිති වෙන්නේ. එතකොට වර්තමානයේ කියන එකකුත් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි කිව්වා අනාගතයේ එතකොට ඊගාව සිතත් එතකොට අතීත මතකයෙන් එන්නේ. ඒකත් එතකොට අතීතයට අයිති වෙන්නේ. එතකොට හැමතිස්සෙම වර්තමානයක් අපිට හම්බ වෙන්නේ නැහැ කිය. එතකොට වර්තමානයේ සිතත් අතීතයක් වෙනවා. අපි හැමතිස්සෙම පෙර පුරාණේ තමයි කන්නේ. ඒ කියන්නේ පෙර මතකෙත් එක්ක ඉන්නේ. එතකොට මේ වර්තමානයේ කියලා එකකුත් අපිට නැහැ. එතකොට සිතෙනුත් සිතත් සත්‍යයක් වෙන්නේ නැහැ. සිතත් හටගෙන නිරුද්ධ වෙන එකක්. නමුත් ඒකත් පවතින්නේ ඒකත් ඇත්තක් නෙමෙයි. මේ හැමතැනම අපිට පේන්නේ මේ සිත සත්‍යයක් නොවන හැටි. සිතම මායාවක් වෙන හැටි. අපි ඒක මුල ඉඳන්ම ඒ ටික පැහැදිලි කරගෙන ආවා. අපි දර්ශන කොටසේ වෙනම මාලාවක් දර්ශනය ගැන පැහැදිලි කරෙත් ওই නිසාමයි. ශුන්‍යතාවයට ආවෙත් ඒ නිසාමයි සිත දකින්නකොට සිතට සත්‍ය දකින්නකොට සිතක් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට ශුන්‍යතාවයට තමයි එන්නේ. අපි ඒ හරහා තමයි ආවේ. නමුත් මේ සිත දකිමින් මිදෙන කෙනාට මේ තුල තමයි මේ විරාගයට එන්නේ. සිතවිල්ලට ඇලෙන්නේ. සිතවිල්ලෙන් මිදෙනවා. සිතින් මිදෙන තැනයි මේ විරාගය තියෙන්නේ. සිත දැනයි විරාගය තියෙන්නේ. එතකොට මේ බාහිර බඩු මුට්ටු වලට තියෙන විරාගයක් නෙමෙයි. මේ දැන් අපි කියනවානේ මේ විරාගය කියනකොට මේ බාහිර මේ කලකිරීමක් ගැන නිබ්බිදාවට එන. නමුත් මේ නිබ්බිදාව ඇත්තටම බාහිර තියෙන ඒ බඩුමුට්ටු ගැන තියෙන නිබ්බිදාවක් නෙමෙයි. මේක ඇවිල්ලා සිතුවිල්ලක් හටගෙන නිරුද්ධ වෙන තැන ඒකට එන සිතුවිල්ල ගැන සත්‍ය නොවන තැන සිතුවිල්ලෙන් මිදෙන විරාගයක් තියෙනවා. එතකොට ඒකයි විරාග නිස්සිතං කියන්නේ. එතකොට ඒ කෙනාටයි මේ සිතින් මිදෙන්නේ නිරෝධ නිස්සිතං වෙන්නේ. ඒ කෙනාටයි නිවනට නැමුණක් කොට පවතින. ඒ කියන්නේ ඒ කෙනා නැවත හට නොගන්න නිවනකට එනවා මිදීමකට. ඒ මිදීම තමයි පෙන්වන්නේ වොස්සග්ග පරිණාමී කියලා. එතකොට මේ මග තමයි නිවන් මග. දැන් භාවනා කරත් සමතේ නෙමෙයි. සමතේ තුල එක නිමිත්තක් අල්ලගෙන ඉන්න එක නෙමෙයි මේ කතාවේ තියෙන්නේ. මේ එහෙම තමයි මේක පටන් ගන්න ගමන කවුරුත්. නමුත් එනේන සිත දකිමින් මිදෙන තැන අනිමිත්ත සමාධිය ඒ සතර ඉරියව්වෙම ඔබට මේ නිවන් මඟ හමු වෙනවා.
මේ නිවන් මඟ මේ පරයන්කේම තියෙන එකක් නෙමෙයි. නමුත් පරයන්කේ පහසුවක් තියෙනවා. මේ අවසාන කොටසට ඒකයි මේ භාවනා පහතබ්බා කියන කොටස දාලා තියෙන්නේ. මේ පහසුවක් වෙනවා පරයන්කේ අවසාන කොටසේදී. මේ කියන්නේ මේ අනාගාමී භූමියනොත් ඉස්සරහට ගිය කෙනෙක්ට නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම සඳහායි මේ ටික මේ භාවනාව කියන කොටසේ තම වැදගත්කමක් අපිට පේන්නේ. පටිසංකා යෝනිසෝ නුවණින් දැකීමෙන් කියන වචනේ මෙතනත් අපිට බොජ්ජංග සූත්‍රය තුළ දකින්න ලැබෙනවා. විරාග නිරෝධ අතහැරීම තුළින් බොජ්ජංග ඒ එක බොජ්ජංග වැඩෙන ආකාරය බොජ්ජංග සූත්‍රය තුළ ටික පෙන්නන්නේ. එතකොට මේ සියල්ලගේම අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ ආසව සමුදය අවිජ්ජා සමුදය ආසව නිරෝධෝ අවිජ්ජා නිරෝධෝ. එතකොට අවිජ්ජා දැන් මෙතන මේ අවිජ්ජාව කියනකොට මේ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය තමයි අවිද්‍යාව කියන්නේ. ඒ කියන්නේ සිතට රැවටීම, සිතට මුලා වීම, සිතේ සත්‍ය නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ. ඒතර සිතේ සත්‍ය නොදැකීම, සිතට රැවටීම, බාහිර දේවල් හම්බ වෙනවා. එතකොට මේ දේවල් වලට ඇලෙනවා. එක්ක ගැටෙනවා. එතකොට ඒ කෙනාට නිවන් මඟ වැහෙනවා. එතකොට මේ අවිද්‍යාව නිසා තමයි සසර යන්නේ. අවිද්‍යාව නිසා තමයි දුකට වැටෙන්නේ. අවිද්‍යාව නිසා තමයි මේ මෙරි උපදින මේ දුක යන මේ පෘථග්ජනයන්ගේ මේ නොදත්කම, මෝඩකම, මොහ අන්ධකාරය කියන්නේ. එතකොට මේ අයෝනිසෝ මනසිකාරය මේ සිහිය නුවණයි යොදවලා මේක සිත දැකලා සිතට සත්‍ය දැක්කනම් මේම රැවටෙන්නේ නැහැ. එතකොට බාහිර වලට ඇලෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. එතකොට මිදෙනවානේ. අන්නේ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා තමයි මේ මිදෙන ගමන යන්නේ. නැත්තම් ඔහු ඉන්නේ අයෝනිසෝ මනසිකාරය තුළ. ඒ කියන්නේ අවිද්‍යාව තුළ. එතකොට මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේත් ඒකයි. ආසව සමුදය සියලු ආශ්‍රෝෂය කරන්න අවිද්‍යාව ෂය වෙනවා. මේ සත්‍ය මේ යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත්. නැත්තම් අයෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් අවිද්‍යාවට අහු වෙනවා. ආසව සමුදය අවිජ්ජා සමුදය ආසව නිරෝධෝ අවිජ්ජා නිරෝධෝ. එතකොට ආශ්‍රෝෂය වෙනවා කියන්නේ අවිද්‍යාව ආසව සමුදය හටගත්ත කියන්නේ අවිද්‍යාව සමුදේ ආසව නිරෝධය කියන්නේ. එතකොට අවිජ්ජා නිරෝධයක්. ඉතින් මේ කාරණේ හරි ගැඹුරුයි. ඔබට වැටහුණාද කියන කාරණාව තියෙනවා. ඒක නිසා ඔබ නුවණින් හිමින් බැලුවොත් කලබල නොවි ආශ්‍රව හට ගැනීම අවිද්‍යාව ඒක අයෝනිසෝ මනසිකාරයෙන් සිද්ධ වෙන්නේ. ආශ්‍රව ක්ෂය වීම නිරෝධේ අවිද්‍යාව ප්‍රහීන අවිද්‍යාව නිරෝධයක්. ආශ්‍රව සමුදය අවිද්‍යා සමුදය ආශ්‍රව නිරෝධෝ අවිද්‍යා නිරෝධෝ. ඕකයි බුදුන් වහන්සේ මෙතන සබ්බස සූත්‍රය තුළ පෙන්නන්නේ. ඉතින් මේ අවිද්‍යාව යෝනිසෝ මනසිකාරයෙන් තමයි අවිද්‍යාව නිරෝධයකට යන්නේ. දැන් අයෝනිසෝ මනසිකාරය තුළින් නූපන්නා වූ ආශ්‍රවාණං උපන්න කියන මේ අර සතර සම්‍යක් ප්‍රදාන වීර්ය දැක්කොත් ඔබට ඒකත් පේනවා. උපන්නෝ ආශ්‍රව වැඩෙනවා. යෝනිසෝ මනසිකාරය තුළින් හැබැයි උපන්නෝ ආශ්‍රව ප්‍රහීන වෙනවා. නූපන්නා වූ ආශ්‍රව නූපදිනවා. අන්නේ විදිහේ ආනිසංස තියෙනවා. එතකොට පංචවිධ ආනිසංස හිමි වෙනවා. මේ සබ්බසූත්‍රය වඩන කෙනෙක් කියන්නේ සතර සතිපට්ඨානය වඩන කෙනා. සතර සතිපට්ඨානය වඩන යෝගාවචරයෙක් තමයි එතකොට සබ්බසූත්‍රයේ හොඳින් වඩන කෙනෙක් වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් ওই බොජ්ජංග 7 වැඩෙන්නෙත් මෙතනමයි. එතකොට සතර සතිපට්ඨානය වැඩෙන්නෙත් මෙතනමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නෙත් මේ කතාව තුළින්මයි. එතකොට හත් ආකාරයකින් මේ ආශ්‍රවයන් ප්‍රහීන වෙන ආකාරය සබ්බසූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මේ අපිට හිතා ගන්න පුළුවන් මේකේ මේ පරමාර්ථය. එතකොට අවිද්‍යාව ප්‍රහාණය කරන පරමාර්ථයකින් තමයි එතකොට මේ සබ්බසූත්‍රයේ ඉදිරි මේ දිහා බැලිය යුතු වන්නේ. එතකොට මේ දහපි ගත්තොත් එහෙම මේ සබ්බස සූත්‍රය අපි තව චුට්ටක් ගත්තොත් මේ ඇයි මේ දස්සනා පහතබ්බා කියන කොටස මුලින් දැම්මේ කියන කාරණේ ඊටම වැදගත් කාරණයක්.
එතකොට අපි දැන් මේ කාරණා හතම පෙන්වුවාම සබ්බ දස්සනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා අද්දිවාසනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා භාවනා පහතබ්බා. එතකොට අතිබික්කවේ ආසවා කියලා බුදුන් වහන්සේ මහණෙනි සියලු ආශ්‍රෝෂය කරන ආකාරය මම ඔබට පවසන්න. එතකොට සබ්බාස සංවර පරයායන් වූ භික්ඛවේ දේසිස්සාම කියනකොටම එතකොට මහණෙනි මම නුඹලාට සියලු ආශ්‍රව සංවර කිරීම ආකාරය පවසමි කියලා මේ ටික දේශනා කරනවා. එතකොට අතිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා කියලාමයි පටන් ගන්නෙ. සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා අදිවාසනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා. එතකොට භාවනා පහතබ්බා තමයි අවසානයේ නිවන් කරා යන අවසානයේ පෙන්වන්නේ. දැන් ඇයි මේ අද සමාජය තුළ මේ ඉස්සෙල්ලම කරන්නේ මුල් අන්තිමටම කරන්න කියප එක. මෙන්න මෙතන තමයි මේ අපිට පොඩ්ඩක් පෙන්නලා දෙන්න ඕනි තවත් කාරණා තියෙනවා. දැන් කෙනෙකුට අපි කිව්වොත් නෑ. භාවනාවෙන් නෙමෙයි දර්ශනයෙන් සෝවන් වෙනවා කියලා. ඔබ මොකද හිතන්නේ? ඔන්න ඔතනයි ගැඹුරුම කාරණාව මේ සබ්බවස සූත්‍රය තුලින් ඔබට දකින්න ලැබෙනවා ඒ කාරණා මනාව. ඔබ මොකද මේ ගැන හිතන්නේ? ඇත්තටම දර්ශනයෙන් තමයි සෝවන් වෙන්නේ. සෝවන් උණු කෙනාට තමයි ඉතුරු ටික තියෙන්නේ. දැන් ඔබ මොකද කියන්නේ? එතකොට ඔබ මුලින්ම මේ ධර්මයේ ශ්‍රවණය කළ ශ්‍රුතවත් භාවය අදා ගන්න වෙනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න වෙනවා. එවන මනාකොට බොහොම මේ ධර්මය අවබෝධ වුණු කෙනෙක්ගෙන්, කල්යාණ මිත්‍රයෙක්ගෙන් මේ ධහම දැනගන්න සිද්ධ වෙනවා. නැත්තම් මිත්‍යා දෘෂ්ටිකේ අනිත් ආගම් වල වගේම තමයි. එහෙම නිකන් මේ නමට බෞද්ධ උනායි කියලා එයා බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. දර්ශන මේ සබ්බාස සූත්‍රය හොඳට බැලුවොත් එයාට ඒක තේරෙනවා. අපි මේකට ඔබට තව පෙන්නනවා කාරණයක්. අපි ඒක ඔබට පෙන්නන්නම් හොඳට. ධර්මයේ තුල තියෙන විවිධාකාර තැන් වලින් අරගෙන. මේ දර්ශන පහතබ්බා කියන තැන ඇයි අපි මෙච්චර කතා කරන්නේ? අපි එකෙන් කියන්නේ නැහැ භාවනාව ඕනේ නැහැ කියලා. මොකද හිත විසිරෙන කෙනෙක්ට සමතේ මුලින් පොඩ්ඩක් අවශ්‍ය නම් පුළුවනි සතර ඒ කමඨාන් තුලින් කර්මස්ථාන තුලින් කමඨහන් Tamanට ගැලපෙන කමඨහනක් තෝරගෙන ඒ සිත විසිරෙන එක හදාගන්න පුළුවන්. ඒ නිමිත්තක් හිත ඒකාග්‍ර කරගන්න ඕනි. ඒක නිමිත්තකට හිත තබාගෙන ඒක නිමිත්තකට සිත විසිරෙන සිත තියාගෙන ආනාපාන සතිය වුණත් මුලින් සමතේ පොඩ්ඩක් වැඩුවට ඒකේ ගැටලුවක් නැහැ. හිත විසිරෙන්නේ නැති වෙන්න. නමුත් අන්නේ හිත විසිරෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ හින්දායි පොඩ්ඩක් කරන්නේ. ඒකත් ඕනි දර්ශනයටයි. දර්ශනයට අවශ්‍ය කරන පරිසරයයි එතන හදාගන්න. නැතුව එතනින් මේ යන්නේ නැහැ වෙනම මේ එහෙම කතාවක්. මොකද භාවනා කරන්නත් දැන් මේ කෙනාට නාමයේ රූපේ පරිච්ඡේදයකට පච්චේ පරිග්ඝා ඥානෙට එන්න ඕනේ. ඒතර නිවන් මඟ වැටලා තියෙන ඔය හරහා. පච්චේ පරිග්ඝා ඥානෙ හරහා තමයි නිවන් මඟ තියෙන්නේ. එහෙමනම් ඒ කෙනා අනිවාර්යයෙන්ම දර්ශනය තමයි ඒ කෙනාට වැදගත් වෙන්නේ. ඒක නිසා පූර්ව භාග ප්‍රතිපදාව තමයි මේකේ වැදගත්ම කොටස තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ දර්ශනේ තමන් මේ සතර හතිපට්ඨානේ තමයි වැදගත්කම් පෙන්වන්නේ. ඒ තුල තමයි තියෙන්නේ කායානුපස්සනාව, රූපයෙන් මිදෙන ආකාරය, වේදනාවෙන් මිදෙන ආකාරය, විනීය ලෝකේ කායේ කායානුපස්සී විහෙරණේ, විනීය ලෝකේ වේදනාවේ වේදනානුපස්සී විහෙරති, විනීය ලෝකේ දර පෙන්වන හැමතිස්සෙම මේ ලෝකයෙන් මිදෙන ආකාරයටයි චිත්තානුපස්සනාව, විනීය ලෝකේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානම් කියන අන්නේ වාක්‍ය හරහා තමයි හැම වාක්‍යයක්ම තියෙන්නේ. එතකොට ලෝකේ ඇත්ත වෙන්නේ නැහැ. ලෝකේ බොරුවක් වෙනවා. මේ මාර්ගය යන කෙනා. මේ මාර්ගය යන කෙනා දර්ශනය තුලින්ම ලෝකේ බොරුව වෙන්නේ. ඒක සත්‍ය කරගන්න කෘත්‍ය ඥානයේදී භාවනාව ඕන වෙන්නේ. නමුත් මෙතනදී සෝවාන් වෙන්නේ දර්ශනයෙන්. ඒක අපිට ඔබට පෙන්වන්න පුළුවන් ධම්ම සංගීකරණය ඔබ හොඳින් බලන්න 469 වෙනි පිට බලන්න ධම්ම සංගීකරණය බුද්ධ ජයන්ති ත්‍රිපිටකය තුල ඔබ බැලුවොත් එහෙම ඔබට හොඳට පේනවා මේ කාරණා මේ බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන කාරණා ධර්මයට අනුකූලව අපිට පුළුවන් මේ අපි ඒවයින් අපි ගනි මූලාශ්‍රය ගන්න. ඒ මූලාශ්‍රය ඉතාම වැදගත්. ඇත්තටම මේ ධර්මයේ සූත්‍ර දේශනාවල තියෙන කාරණා හරිද වැරද්ද කියන එක ගලපලා බලන්න ධම්ම සංගීකරණය ඉතාම වැදගත්. මොකද ධම්ම සංගීකරණය වචනයක් පාසා පැහැදිලි කරනවා. කොහොමද සෝවාන් වෙන්නේ? කොහොමද මේ හැම එකක්ම
භාවනාවෙන් මේ ප්‍රහාණය වෙන ආශ්‍රය මොනවද මේ එතකොට දර්ශනයෙන් මොනවද වෙන ප්‍රහාණය වෙන ආශ්‍රය කියලා හැම එකක් ඔබට යම් වාක්‍යයක් ඔබට දැන් සවිතක්ක සවිසාරණ සමාධි කියන්නේ මොනවද කියලා බලන්න ඕන නම් ඒ ධම්ම සංගීකරණයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක බලන්න. එතකොට ඔබට තේරෙනවා අවිතක්ක විචාර සමාධි මොනවද? සවිතක්ක සවිචාර සමාධි මොනවද? එතකොට මේ විතක්ක විචාර සමාධි මොනවද? ලෞකික මොනවද? ලෝකෝත්තර මොනවද? ආර්ය භූමිය මොනවද? කොහොමද ඔබ ශ්‍රමණේක් වෙන්නේ? කොහොමද ඔබ භික්ෂුවක් වෙන්නේ? මේ සියල්ලම හොඳින් පැහැදිලි කරලා තියෙනවා. කවුද ප්‍රඥාව කියන්නේ මොකද්ද? ඥානය කියන්නේ මොකද්ද? අඥාන කියන්නේ මොනවද? විඥාන කියන්නේ හොඳින් තියෙනවා මේ ධර්මයේ ගැන පැහැදිලි කිරීම. මේ නිකන් කියනව නෙමෙයි. නිකන් කටට කියනව නෙමෙයි. හොඳින් පැහැදිලි කිරීම තියෙනවා. ඔබට මේවා දකින්න පුළුවන්. ඔබ මේ සියල්ල අධ්‍යයනය කරොත් ඔබ අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතය තුළින් මේ සත්‍ය ධහම දැක්කොත් තමන් සෝවාන් වෙනවා. මැරිලා නෙමෙයි. මේ තව කොහෙටවත් යන්න ඕනේ නැහැ. මෛත්‍රී බුදුන් හොයාගෙන යන්න ඕනේ නැහැ. මෛත්‍රී බුදුන් ඉන්නෙත් මෙතනම. මේ ගෞතම බුදුන් ඉන්නෙත් මෙතනමයි. මෛත්‍රී බුදුන් ඉන්නෙත් මෙතනමයි. මේ සිතේමයි ඔබට පෙන්වන්න පුළුවන්. ඔබ මෛත්‍රී බුදුන් දැකලා තමයි නිවන් දකින්නේ. සමහරට ඔබට පුදුම හිතේ මේ මොනවද මේ කියන්නේ කියලා. ඇත්ත. ඔබ මේ තාක් හිතපු සංස්කෘතිය තුළ තියෙන කාරණා නෙමෙයි ප්‍රායෝගිකව මේ ධර්ම පුහුණු වෙනකොට ඔබට හම්බ වෙන්නේ. පුදුම හිතන විදිහට අර කන පිට ගහලා තිබිච්ච අර බුදුන් වහන්සේම පෙන්වන උපමා. බුදුන් වහන්සේට වික්ෂුන් වහන්සේලා දෙන අවසානයේ දෙන මේ උදාන වාක්‍යවල තියෙන කාරණාව තමයි ඇත්ත. අනිත් පැත්ත ගහපු දෙයක් මේ පැත්ත හරි පැත්තට ගැහුවා වගේ දෙයක් තමයි වෙන්නේ. මේ මුළු ලෝකෙම යන්නේ කන පිටට. මුළු ලෝකෙම යන්නේ නොපිටට. බොරුවක් ඇත්ත කරගෙන යන්නේ. මේක බොරු ලෝකයක්. ඒක බොරු ලෝකයක් කියලා එහෙම කිව්වට තේරෙන්නේ මේ සූත්‍ර පිටකයේ තියෙන මේ ත්‍රිපිටකයේ තුල තියෙන මේ 84000 මේ තමන් බැලුවොත් මොනවද මේ තියෙන්නේ කියලා. ලෝකේ බොරුවක් බව පෙන්නන්නේ. ලෝකේ ඇත්තක් කියලා පෙන්නන්නේ නැහැ කොහෙවත්. හැමතැනම තියෙන ලෝකේ බොරුවක් කිය. මෙච්චර ලෝකේ බොරුවක් කරලා කිය පෙන්නන මේ පොට්ටි කරන් ගිහිලා ලෝකේ ඇත්තක් කියලා කාට හරි පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න කියන්නේ. ඒක වෙන්නේ නැහැ. එයාට මේ ධර්මය තේරෙන්නේ නැහැ. එයාට මේක තේරුණත් එහෙමනම් එයා අන්ධේ පොට්ටෙක් වගේ මේක වෙනින් අදහස් ඔළුවේ තියාගෙන බලන්නේ. පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බැලුවම රතු පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බැලුවම රතු පාට නෙපෙන්නේ. අන්න ඒ වගේ එයා වෙනින් එකක් ඔළුවේ තියාගෙන කියවනු. එයා වෙනින් එකක් ඔළුවේ තියාගෙන මේ ත්‍රිපිටකය කියවන්න බෑනේ. එහෙනම් ඒක මේක ඇතුළෙම තියෙනවා තේරුම් ටික. ඔබ මෙච්චරම මේ වෙන්න ඕනේ. දැන් හැම කෙනෙකුටම ත්‍රිපිටක ගන්න පුළුවන් හැමතැනම තියෙනවා. පොත් කඩවල ඕන තරම් දැන් ත්‍රිපිටක තියෙනවා. දැන් ජාත්‍යන්තර මාධ්‍යෙත් ගාපු ගමන් දැන් එනවා බුද්ධ ජයන්ති ත්‍රිපිටකය කියලා ගාපු ගමන් එනවනේ. දැන් එනවා. දැන් මේ ඔබ ගාව තියෙන්න ඕනි ෆෝන් එකක් විතරයි. ඔබ ගාව හැමෝම දැන් අපේ රටේ ලංකාවේ භූමිය තුල හෑන්ඩ් ෆෝන් නැති කෙනෙක් නැහැ. හැමෝම ගාම හෑන්ඩ් ෆෝන් තියෙනවා. ඕකේ ගහන චෙක් කරන ත්‍රිපිටකේ. ගහන ඔගේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ ගහලා චෙක් කරන්න. ගහන ධම්ම සංකීර්ණේ. ගහන 41 වෙනි පිටුවේ 41 වෙනි පොතේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ ගහලා 469 පිටුව බලන්න. බලන්න මොකද්ද කියන්නේ කියලා. බුදුන් වහන්සේ දේශනා කරනවා. කවර ධර්මයෝ දර්ශනයෙන් ප්‍රහාණය වෙද්දයක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනෝ දර්ශනයෙන් ප්‍රහාණය වේ. සෝවාන් වෙන්නේ දර්ශනයෙන් කියන එක එතනම කියලා ඉවරයි. ඒ වගේම බුදුන් වහන්සේ දැන් අපි මේ කිව්ව 469 වෙනි පිටුවේ කෙලෙස ගොත්ත කියන කොටස. ධම්ම සංගීකරණේ බාන 471 වෙනි පිටුව. භාවනාවෙන් පහාණය වෙන්නේ කවර ධර්මියෝද? බුදුන් වහන්සේ පැහැදිලිවම කියනවා අවශේෂ්ඨ වූ ඉතුරු වුණු ලෝභ මෝහ ලෝභ ද්වේෂ මෝහ කෙලෙසය මේ සංප්‍රයුක්ත මේ කෙලෙසයෝද සංප්‍රයුක්තයෝද වේදනා ස්කන්ධයෝද විඥාන ස්කන්ධයෝද සමුප්පන්න වූ කර්මය කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම මොහුන් මේ ශේෂ වුණු ඒවා මේ දර්ශනයෙන් ප්‍රහාණය වෙලා මේ ඉතුරු වුණු ඒවා අවසානයේදී මේ කියන්නේ ශේෂ වුණු ඒවා මේ හොඳින් බලන්න මේ බොරුවක් එහෙම මේ කියන අවශ්‍යතාවයක් එහෙම නැහැනේ මේ ධර්මයේ තුල තියෙනවා මෙච්චර ලිඛිතවත් සඳහන් වෙලා තියෙනවා ඔබටත් ප්‍රායෝගිකව පුහුණු වෙනකොට දකින්න ලැබෙන කාරණා
අවසානයේ බුදුන් වහන්සේ කියනවා මේ ඉතුරු වුණු ටික තමයි මේ භාවනාවෙන් ප්‍රහාණය වෙනවා කියන්නේ. එතකොට සෝවාන් වෙලා සකදාගාමී වෙලා අනාගාමී වෙලා අවසානයේ රහත් වෙන්න අර ඉතුරු වෙන චුට්ට භාවනාවෙන් ප්‍රහාණය කරනවා. ඇත්තටම අද ඉන්නේ වේදේ කර තියාගත්ත අපේ බෞද්ධ කොටසක් තමයි භාවනාවට යොමු වෙලා ඉන්නේ. මේකෙන් හොඳට පේනවා. බුදුන් වහන්සේ පෙන්නන මේ බුදුන් වහන්සේ ඇත්තටම මේ සූත්‍ර ටික හොඳට බලනකොටත් තේරෙනවා. බුදුන් වහන්සේ ගාවට කෙනෙක් අහම බුදුන් වහන්සේ එකපාරටම භාවනා අධ්‍යක තියාගෙන මේ භාවනා කරන්න කියන්නේ බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. බුදුන් වහන්සේ පටාචාරාවත් මහණෙනි නැගෙනියනි කියලා ධර්මයේ දේශනා කරන්නේ. බුදුන් වහන්සේ අඟුලිමාලටත් ධර්මයේ දේශනා කරන්නේ. බුදුන් වහන්සේ කාටද එකපාරටම ආපු ගමන් භාවනාව කිව්වේ? කිසි කෙනෙක්ට කියලා නැහැ. මොකද මේ අද භාවනා පන්ති වලින් කරන විකාරය? ඇත්තටම අද සමාජයට අවශ්‍ය වෙලා තියෙන භාවනා පන්තිද? නෑ. ධර්මයේ දර්ශනය අවශ්‍ය වෙලා තියෙන. දර්ශනේ දන්නේ නැතුව භාවනා කරන්න බෑ කාටවත්. මෙන්න මේක හොඳින් ඉස්මතු කරගන්න. මේ අද සමාජය තුළ තියෙන ව්‍යසනයක් භාවනා රැල්ලක් කියලා. කවදාවත් මේ රැලි වලින් නිවන් දකින්න බෑ. ඔබට ඔබේ සිත දකිමින් මිදෙන්න ඕන නම් සිත අවබෝධ කරන්න ඕන මේ කියන ඔබ ඔය අපි කතා කරන ලෝතුරු සොයරපත් වෙන්න ඕන නම් ඔබ එන්න ඕනි දර්ශන සමාපත්තියමයි. ඒ තාක් ඔබ බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. සැබෑ බෞද්ධයෙක් වෙන්න ඕනි ආර්ය භූමිය හඳුන ගන්න ඕනි. එතකොට පෘථග්ජන භූමිය හඳුන ගන්න ඕනි. භූමි දෙකෙන් මිදෙන්න ඕනි. ලෝතුරු සොයේ විදින්න. ඒ තාක් ඔබ මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක පෙන්වන්න ඕනි අපිට. මේක අපිට ධර්මයේ තුලින් පෙන්වන්න ඕනි. ඒ වගේම මේක ඔබට විහිළුවක් නෙමෙයි, සෙල්ලමක් නෙමෙයි. මේ ඔබේ ජීවිතේ. මේ ඔබ දුකට වැටෙන තැන. මේ ඔබ වයසට යනවා. මේ ඔබේ ජීවිතේට පොඩි කාලයක් තියෙන්නේ. මේ කාලය තුල නිකන් මේ දාන් අදිනවා වගේ නිකන් සෙල්ලම් කරන්න පුළුවන් කාලයක් නෑ. විහිළුවක් නෙමෙයි. කාලා බීලා ජොලි කළා විනෝද මේ වෙලාව නටලා පිස්සු නටන්න පුළුවන් මේ කතාවක් නෙමෙයි. ඔබ දුකට වැටෙනවනේ. ඔබ අසනීප වෙනවනේ. ඔබට පේනවනේ. දැන් කෙනෙක් මිය ගියාට පස්සේ ඒ කෙනාගෙන් දැන් ඔබ දන්න සුරංගනා කතාවක් තියෙනවනේ ලස්සන පොඩි ළමයිට කියන කතාවක් තියෙනවා. යමපල්ල අහනවා කියලා. දැක්කද දේවදූතයෝ කියලා. දැන් මොනවාද මේ දේවදූතයෝ? එළියේ ඉන්නේ නැහැ. මහල්ලෙක් ලෙඩෙක් මල කඳක් පැවිදිරුවා. සතර පෙර නිමිති. ඔබ දැක්කේ නැද්ද මහලු වෙනවා? ඔබ දැක්කේ නැද්ද ලෙඩ වෙනවා? ඔබ දැක්කේ නැද්ද මරණය මිනිස්සු? ඔබ දැක්කේ නැද්ද මේ ඉපදෙන හැටි? දැන් මේවා තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. දැන් මේවා අතරේ ධර්මයේ තුල බලන්න මේ තියෙනවා නිකන් අරණ්‍ය විහිළු කතා වගේ තිබුණක් තියෙන්නේ මේ ධර්මෙමනේ. ඔබ දැක්කේ නැද්ද දේවදූතයෝ කියලා අහන්නේ ඔබ ජීවත් වෙලා ඉන්නකොට ඔබ මේ මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන වැඩ කරන හැට කියන්නේ මේ කාලා බීලා දැන් මේක වහන්නනේ ජොලි කරන්නේ මේක වහන්නනේ හැමදාම පාටි දාන්නේ. සමහර ආගම් වල හැමදාම පාටිනේ. හැමදාම පාටි දාන්නේ දැන් මේ හිතට ඇති වෙන මේක මෙයාව වහන්න. හිතේ සත්‍ය තමයි මේ ලෝකේ තියෙන අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය ස්වභාවය වහුවාම තමයි මේ සිත කියන කෙනාගේ ආත්ම තණ්හාව පේන්නේ. ආත්මීය සිතුවිල්ල ඉස්මතු වෙන්නේ. ආත්මීය සිතුවිල්ල ඉස්මතු කරාම මහා මාන්නක්කාරයෙක් තමයි පේන්නේ. මම තමයි කෙනා මම තමයි මුදුන මම තමයි මේ අපි මිනිස්සු සත්තු ඉන්නේ අපිට කන්න වගේ තමයි තේරෙන්නේ. එහෙම ආගමල් ලෝකේ කොහෙවත් නැහැ. ඒ මිනිස්සු හදාගත්ත මේ පුහුදුන් බාල බොළඳ ඔලොමොට්ටල අදහස්. එහෙම ලෝකයක් අපි නැහැ. අපි සබහාදහමට නැඹුරු වෙච්ච ධර්මයක් තුල ඉන්නේ. අපි සබහාදහමෙන් අපිට ගැලවෙන්න බෑ. අද මුළු ලෝකෙට මොකද වෙලා තියෙන්නේ? අද මුළු ලෝකෙම මොකද මේ කටවල් වහගෙන සෙලෝ ටේප් ගහගෙන ඉන්නේ? සබහාදහමට කරපු වින ඔවුන්ටම අනිත් පැත්තට ඇවිල්ලා. ඔවුන් මේ ලෝකෙට බොරුවක් කිය ගිහිලා මොකද අවසාන වෙලා තියෙන්නේ? මහා කාලකන්ණි જાතියක් බවට පත් වෙලා මුළු ලෝකෙම කටට සෙලෝ ටේප් ගහන්න වෙලා තියෙනවා. සබහාදහමට දෙන දඬුවම් බලන්න පුළුවන් ද නවත්තන්න කාටවත්? බෑ. ඇයි? සබහාදහමේ න්‍යායට විරුද්ධ වෙන්න කිසි කෙනෙකුට බෑ. පුළුවන් නම් නවත්තන්න කියන්නේ. කිසි කෙනෙකුට බෑ. සබහාදහමේ සබහාදහමේ න්‍යායට අපිත් යටත්. අපි සබහාදහමේ කොටසක්. මේ පුජ්‍යලෝ හැම කියලා જાතියක් නැහැ. එහෙම දේවල් නැහැ. සබහාදහමේ කොටසක් විතරයි. මහ පොළොවට මේ ගස් දිරලා වැටෙනවා වගේ මනුෂ්‍ය ශරීරයත් දිරලා වැටෙනවා. දෙකම එකමයි. ඉතින් මේ සබහාදහම අවබෝධ කිරීමක්ම තමයි බුදුදහම තුළ ඉස්මතු කරන්නේ මේ නිවන කියලා.
මේ අවබෝධ කර ගැනීම තුළ මහා ආත්මීය සංකල්ප නැහැ. ආත්මීය සංකල්ප බිඳ වැටුණු තැන තමයි නිවන් මඟ ප්‍රවේශ වෙන්නේ. මෙතනින් එන්න ඕනි බුදුදහමත් එක්කලා. එතකොට නිවන් මඟ ඔබට හම්බ වෙනවා. හැබැයි මේ තුල තියෙනවා ඔය අපි දැන් පෘථග්ජන භූමියේ මෝහ ඝන අන්ධකාරය තුල අපි මේ අර හිස් මෝග පුරුෂයෝ විදිහට මේ බඩු මුට්ටු වලින් මේ බොළඳ සපක් හොය ඉන්නවනේ. ඔය එක එක දුවාගෙන් පුතාගෙන් ගෙයින් දොරෙන් බඩු මුට්ටු වලින් හොයන මේ පුස්සපක් තියෙනවනේ. ඒ පුස්සප නෙමෙයි. මේකේ තියෙනවා සදාතනික සුවයක්. ඒ සබා දහමේ තියෙන්නේ. ඒ සබා දහම හමු වෙන්නේ නෑ අර බොළඳ මානසිකත්වයේ තුල ඉන්න කෙනාට. ඒ බොළඳ මානසිකත්වයට ඇදලා දාලා හිර කරලා දාන කයට ඒක හම්බ වෙන්නේ නෑ. ඉතින් මේක හොඳට දකින්න ඕනේ මේ කාරණේ ඊටාම ගැඹුරුයි. මේ කියන තැන ඊටාම ගැඹුරු අද සමාජයට ගැටෙනවා. දර්ශනයෙන් සෝවන් වෙන්නේ. ඔබ භාවනා කරන්නේ දර්ශනීය සත්‍ය කරගන්න. දර්ශනය තමයි ප්‍රත්‍යක්ෂ කරගන්නයි භාවනා කරන්නේ. මේ භාවනාවක් ඉස්සලා කරලා මේ මුලින් කරන එක අන්තිමටම කරලා අන්තිමටම කරන එක මුලින් කළා කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. භාවනා කරලා දර්ශනය හොයන්න බෑ. ඔන්න කතාව. භාවනා කළා කාටවත් දර්ශනය හම්බ වෙන්නේ නැහැ. දර්ශනය දැනගෙනයි භාවනා කරන්න ඕනේ. ඒ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒකයි සත්‍ය ඥානයේ ඇති හුටයි කෘත්‍ය ඥානයේ කෘත්‍ය ඥානයේ ඇති හුටයි කෘතඥානය කියලා බුදුන් වහන්සේ ගාම්භීරව දේශනා කරා. සත්‍ය කෘත්‍ය කෘතක් ත්‍රිපරිවට්ටං ද්වදසාකාරම්. මේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුල පෙන්නන්නේ මුලින්ම ලෝකෙට බුදුන් වහන්සේ දේශනා කරපු ඒ පස්වක තසන්ට දේශනා කරපු ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ මුලින්ම කියපු කාරණාව ඕකයි. සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය තියෙන්නේ. කෘත්‍ය ඥානය ඇති උටයි කෘතඥානය තියෙන්නේ. ද්වදසාකාරං ත්‍රිපරිවට්ටං චතුරාර්ය සත්‍ය 12 ආකාරයක් වෙන්න ඔය නිසයි. දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගයේ 12ක් බවට පත් වෙනවා. සත්‍ය කෘත්‍ය කෘතඥා. ඒ විදිහටයි ද්වදසාකාරං තියෙන්නේ. එතකොට මේක තවත් ගැඹුරුයි. විශේෂයෙන්ම මේ ධම්මචක්කපවත්තන සූත්‍රය වෙනම කතා කරන්න ඕනේ. අපි අද මාතෘකාව සබ්බාසව සූත්‍රයේ සබ්බාසව සූත්‍රය තුළ පැහැදිලි කරන්නේ හොඳින්ම පැහැදිලි කරන කාරණාව තමයි මේ ධම්ම සංගීකරණේ අරගෙන අපි ඔබට ඒක ඉදිරිපත් කරන්නේ. මේ කවර ධර්මයෝ දර්ශනයෙන් ප්‍රහාණය වෙද්ද කියන කාරණේ. එතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනේ ප්‍රහාණය වෙන්නේ දර්ශනේ. භාවනා කළා නෙමෙයි. ඒ තරම් සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ මෙන්න මේක අවබෝධ වුණු කෙනාට. ඒ කෙනා තමයි සෝවාන් වෙන්නේ. සෝවාන් වුණු කෙනාට නිවනින්මයි ඊටු ටික සම්පූර්ණයෙන්ම කිසිම බයක් ඊට පස්සේ ඒක සෝවාන් තත්වයෙන් කියන්නේ පුජ්‍යල භාවයෙන් මිදෙනවා කියන එක. පුජ්‍යල භාවයෙන් මිදෙන්න නම් මේ දර්ශනය ඕනමයි. සත්‍ය ඥානය ඕනමයි. ඉතින් මෙතන කියන කාරණා අපි චුට්ටක් බලමු. මේ 469 වෙනි පිටුව ධම්ම සංගීකරණේ. එතකොට ඔබ මේක බලන්න පුළුවන් ඔබට මේ කෙලස ගොත්ත 1260 වෙනි කොටසදී. එතකොට එහි පෙන්වනවා මේ කවර ධර්මයේ දර්ශනයේ ප්‍රහාණය වෙද්ද කියන කාරණය ගත්තොත් කවර ධර්මයේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ එතනම පැහැදිලි කරනවා එහි සක්කාය දිට්ඨිය කවරක්ද? ඒ සක්කාය දිට්ඨිය කවරද කියන. එතකොට ඒක පාලි භාෂාවෙන් මෙහෙම තියෙන්නේ. කතමේව ධම්මා දස්සනා පහතබ්බා. තීනි සංයෝජනාති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ. තත්ත කතමා සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි කාර්යදයත්. මෙලොව ආශ්‍රිතවත් පෘථග්ජන ආර්යයන් නොදන්නේ ආර්ය ධර්මයට අදක්ෂ වූයේ ආර්ය ධර්මයේ නොහික්මුනේ සත්පුරුෂයන් නොදක්නේ සත්පුරුෂ ධර්මයට අදක්ෂ වූයේ සත්පුරුෂ ධර්මයේ නොහික්මුනේ රූපේ ආත්මයෙන් දකි රූපවත් වූ ආත්මේ හේ දකි ආත්මේ රූපේ දකි රූපේ ආත්මේ දකි වේදනා සංඥා සංකාර විඥාන යන මේ සියල්ලම එක විදිහටම ආත්මේ හේයින් දකි ආත්මේ විඥානයත් කොට දකි හෝ ආත්මේ විඥානයේ ඇතයි හෝ දකි විඥානයේ හෝ ආත්මයේ ඇතයි දකි මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිකාන්තාරයක් දෘෂ්ටිකාරකෙක් දෘෂ්ටි විසුකායකෙක් දෘෂ්ටි සම්පන්නයෙක්
දෘෂ්ටි සංයෝජකයෙක්. මෙන්න මේ විදිහේ බුදුන් වහන්සේ මේ දෘෂ්ටි ලෝකයක අතරමං වෙන කෙනෙක් විදිහට තමයි මෙතන පෙන්වන්නේ. දෘෂ්ටි කාන්නේ. කාන්තාරයෙක්, දෘෂ්ටි විසුතකයෙක්, දෘෂ්ටි විසන්ධිකයෙක්, දෘෂ්ටි සංයෝජකයෙක්, ග්‍රාහකයෙක් පිහිටා සිටීමේ අහිනිවේශයෙන් පරාමර්ශණයෙන් මිත්‍යා පතයෙන් මිත්‍යාර්ථයෙන් තීර්ථායතනයක විපර්යාසර්ගයක් ඇද්ද මේ සක්කාය දිට්ඨියයි කියනු ලැබේ. ඉතින් මේ කාරණා හොඳින් පැහැදිලි කරලා තියෙන සක්කාය දිට්ඨි කවරේද කියන කාරණා ආර්ය ධර්මයේ අදක්ෂයෙක් මෙලව අසෘතවත් පෘථග්ජනෙක් ආර්යයන් නොදක්නේ ආර්ය ධර්මයට අදක්ෂ වූයේ ආර්ය ධර්මයේ නොහික්මුනේ සත්පුරුෂයන් නොදන්නේ සත්පුරුෂය අදක්ෂ වූ මේ වචන දාලා තියෙන බලන්න ඔබට ඇත්තටම බලන්න පුළුවන් මේ වචන මෙච්චර දාලා මෙහෙම පැහැදිලි කරලා තියෙද්දිත් මේ මිනිස්සු මෙච්චර ඇයි මෝඩ අයි මේ මිනිසුන් මේ ධර්මයේ කියලා මේ බුද්ධ ආගමේ කියලා මේ මිනිස්සු මොනවද මේ කරන්නේ මේ වඳි මොකද්ද දෙයක් හොයාගෙන පෙරහැරවල ගානේ දුවන්නේ පිස්සුවෙන් වගේ ඇත්තටම ධර්මයේ මේ බෞද්ධ කියන මේ ධර්මයේ තුල තියෙන දේ හරියට දැක්කොත් මොනවාද මේ බුද්ධ ධර්මයේ කියන එක හරියට දැක්කොත් මේ අනිත් ආගම් වලින් නේද මේ ආගම වැහිලා තියෙන්නේ කියලා ඔබට තේරෙයි. ඔබට තේරෙයි මේ ආගම් වල තියෙන විකාර පිස්සු මේ ධර්මයේ තුල නැහැ නේද කියලා. ධර්මයේ කියන්නේ හරි නිර්මල මාණික්කයක් කියලා. ධර්මයේ කියන්නේ සබහා දහමට සම්බන්ධ වෙන්න අපිට දීලා තියෙන පාර මාවත බුදුන් වහන්සේ හරි පුදුම විදිහට මේ අතර මේ කාරණා ඉතාම දැන් අතර මේ ත්‍රිපිටකයේ මෙච්චර කාලයක් මේ විදිහට රැකිලා තිබුණ එකත් අතරම අපි නම් අගය කරනවා. මොකද මේ දැන් අපිට මේ දැන් තියෙන සමාජ වියවුල මේ ආගම් වල තියෙන වියවුල පේන්නේ මෙන්න මේ ධර්මයේ තියෙන නිසාමයි. මේ ත්‍රිපිටකේ නිසාම තමයි අපිට පේන්නේ මේ තියෙන මේ ආගම් බොරුවක් නෙමේ ආගම් වලින් කරන්නේ කි. මේ වැඳවනේ ඉන්න එකක් වගේ මැටි ගුලියකට වැඳ ඉන්න එකක් නෙමෙයි මේ තියෙන්නේ කි. මේ තියෙන ධර්මයේ බුදුන් කියන්නේ තමන්ගේ හිත තුළ තියෙන බුද්ධ ස්වභාවය මේකේ පේනවනේ කිය. මේ නාම රූප පරිච්ඡේදයකට එනකොටම පච්චා පරිග්‍රහ ඥානෙ කෙලින්ම බුද්ධ ස්වභාවය පේනවනේ. ඒතකොට බුදුන් කියන්නේ මේ මැටි ගුලියක තියෙන එකක් නෙමෙයි තමන්ගේ හිතේ තුළමනේ තියෙන්නේ. ඒතකොට මේ ලෝක ස්වභාවය මේ කියන්නේ. එතකොට මේක ධර්මයේ තුල තියෙනවනේ. කාටවත් නැහැ කියන්න බෑ. මේ බොරුවටනේ මේ කයිවාරු ගහලා වැඩක් නැහැනේ. තමන්ට ප්‍රත්‍යක්ෂතාවය නැත්තම් තමන්ට තියෙන මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න. ඊට තමන් අදුතරමින් තමන් සතර අපායෙන් මිදෙනවනේ. තමන් මරණය බොරුවක් කියලා දකිනවා. ලෝකෙම බොරුවක් කියලා දකිනවා. සත්‍ය මොකද්ද කියලා තමන්ට අවබෝධ වෙනවා. එතකොට තමන් තව බොරුවක් තුල ඉන්නවද? නැහැ. මේ ධර්ම අවබෝධ වුණු කිසිම කෙනෙක් ওই බොරුවට යට වෙන්නේ නැහැ. අපි ඒක දන්නවා. මේ සත්‍ය අවබෝධ වෙන. එතකොට අපි ඊගාව එක ගත්තොත් එහෙම විචිකිච්ඡා කවර දෙයක් අපි මෙතන හොඳ පාලි පැහැදිලි කිරීමත් හරිම විශිෂ්ටයි. නමුත් ඒවා අපිට අර පාලි වචන ගොඩක් හුරු නැති නිසා අපිට ඒක පැහැදිලි කරන්න යනකොට අපහසුතාවලට ලක් වෙනවා. අපි අදක්ෂය පාලි වචන වලට. මොකද අපි ඒ සම්බන්ධ මේ භාෂාව එහෙම ඉගෙනගෙන තියෙන නෙමෙයි. නමුත් අපි උත්සාහ කරනවා අපි එහෙම බෑයි කියලා අත්හරින්නේ. අපි හැම මොහොතකදීම අපි උත්සාහ කරනවා අපිට හැකි ආයුරින් සියල්ලම අපි මේ ධර්මයෙන් අවබෝධ කරගන්න ඕනේ. අපිට වැදගත් එච්චරයි. අපිට මේ වචන භාෂාව ඒවා අපිට අදාළ නැහැ. ඒක නිසා අපිට ඒවා අපහසුතාව වුණත් කියලා අපිව ගණන් ගන්නෑ. ඔබට සමහර විට මේ දේශන ඉදිරිපත් කරන කෙනාට hina වෙන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක ඔබේ මතයක්. ඒක ඔබේ ගැළපීම. ඔබට ඕන නම් මේ තියෙන වටිනා දේවල් ගලපගෙන තමන්ට මේ ධර්මය සාක්ෂාත් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ගත්තොත් මේ සක්කාය දිට්ඨි කවරේද කියන කාරණාව බුදුන් වහන්සේ මෙන්න මෙහෙම ඉදිරිපත් කරන්නේ. තත් කතම සක්කාය දිට්ඨි. ඉද අසුතව පුතග්ජනෝ ආර්යාණං අදස්සාවි. ආර්ය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවි. සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ. සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වාසතෝ සමනුප්පස්සති අත්තනීවා රූපං රූපස්මින් වා අත්තාන වේදනා සංඥානං සංකාරාණං විඥානං අත්තතෝ සමනුප්පස්සති විඥානච්ච විඥානං
විඥානවන්තං වා අත්තානං අත්තනීවා විඥානං විඥානස්මින් වා අත්තානං ඒව රූප දිට්ඨිගතං දිට්ඨිකාන්තාරෝ දිට්ඨි සුඛායිකා දිට්ඨි විපදිතං දිට්ඨි විසන්දිට්ඨිත දිට්ඨි විසඤ්ඤාජා ගාහෝ පටිත්තතෝ අභිනීවේස පරාමාසෝ කුම්මග්ගා මිජ්ජාපතෝ මිජ්ජත්තං මිත්‍යා යතානං විපරියාස ගතානං අයං උච්චති සක්කාය දිට්ඨි. එතකොට බුදුන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය පැහැදිලි කරනකොටත් එතකොට අපි කිව්වා රූපය තුල ආත්මය තියෙනවා, ආත්මය තුල රූපය තියෙනවා, රූපේම ආත්මය කියලා හිතනවා, ආත්මයම රූපය කියලා හිතනවා. දැන් මේම හිතන කෙනා මේ ආර්ය ධර්මයේ අදක්ෂ කෙනා. එතකොට පු탁ජන කෙනා, අසෘතවත් පු탁ජනයා මේ තමයි මේ ආත්මේ රූපය කියලා හිතාගෙන මේ ලෝකයක් හදාගෙන මේ දුක් විඳ සැප විඳ මේ බාල බොළඳ මොග පුරුෂයා. එතකොට සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියන්නේ මේ ලෝකයෙන් මිදෙන කෙනාට රූපේ ආත්මය කියලා ගන්නෙත් නැහැ, ආත්මේ රූපේ කියලා ගන්නෙත් නැහැ. ඒ කෙනා මේ සියල්ලගෙම මිදලා තමන් මේ මම කියන සංඥාවනොත් මිදලා, ආත්ම සංඥාවනොත් මිදලා මේ දෘෂ්ටි සියල්ලගෙම මිදුණු කෙනායි සම්මා දිට්ඨියට එන්නේ. මෙතන හොඳටම පේනවා මේ අවසානයේ පේන මේ දෘෂ්ටි කාන්තාරය, මේ දෘෂ්ටි මේ විශාල ප්‍රමාණයක් බුදුන් වහන්සේ මේ වචන ඉදිරිපත් කරලා තියෙන්නේ සියලුම දෘෂ්ටීන් මිත්‍යා දෘෂ්ටීන් බව පෙන්වනවා. සම්මා දිට්ඨිය කියන්නේ සියලුම දෘෂ්ටීන් මිදුණු තැන. සියලුම දෘෂ්ටීන් තියෙන්නේ බාහිර දෙයක් අල්ලගෙනයි. දෙයක් තිබුණොත් ඒ දේ අල්ලගෙනයි දෘෂ්ටියක් තියෙන්නේ. හැබැයි දෙයක් නැති කෙනාට සියලු දෘෂ්ටීන් නැති වෙනවා. ඒ කෙනා සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ කිසිම දෘෂ්ටියක් නැති කෙනා. ඒ කියන්නේ සබහාදාම ඊ타ම සමීපයට ආපු කෙනෙක් වෙනවා. පුජ්‍යල භාවයක් නැහැ, ලෝකයක් නැහැ, සියල්ල බොරු වෙච්ච කෙනෙක් තමයි සම්මා දිට්ඨියටපත් වෙන්නේ. ඉතින් ඒ කාරණාව තමයි පෙන්වන්නේ. ඒ වගේම අපි ගත්තොත් ඊට පස්සේ පෙන්නනවා දැන් කාරණා තමයි විචිකිච්ඡාව කවරක්දත්. තත්ත කතමා විචිකිච්ඡා. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සැක කෙරෙහි. ධර්මයේ සැක කෙරෙහි. සංඝයා කෙරෙහි සැක කෙරෙහි. ශික්ෂාවේ සැක කෙරෙහි. පූර්ව අර්ථයේ සැක කෙරෙහි. අපරාන්තයේ සැක කෙරෙහි. පූර්ව අන්තේ පරායනේ සැක කෙරෙහි. පරාර්ථයේ සැක කෙරෙහි. ඉදම ප්‍රත්‍යතා ප්‍රතිත්ත සමුප්පන්නාදීති සැක කෙරෙහි. පටිච්ච සමුප්පාද ධර්මයෙන් කෙරෙහි සැක කෙරෙහි. මෙබඳු යම් සැක කරන අයුරෙක්, සැකයට පැමිණි භවෙක්, විමතියෙක්, විචිකිච්ඡාවක් දෙලොවකෙක්, දෙහදා පතේක්, සංසයෙක්, අනේකාන්ත ගායකෙක්, ආශ්‍රවණෙක්, ආශ්‍රව තියෙන කෙනෙක්, පරිශ්‍රමණෙක්, චිත්තයාගේ දැඩි භාවයක්, මනෝ විලේඛයක ඇද්ද මේ විචිකිච්ඡායයි කියන ලැබේ. එතකොට බුද්ධේකාංකති දැන් මේ බුදුන් වහන්සේ පෙන්වන මේ අපි ඒ පාලි වචන ගත්තොත් එහෙම තත්ත කතමා විචිකිච්ඡා සත්තරේ කංකති විචිකිච්ඡාති ධම්මේ කංකති විචිකිච්ඡාති සංඝේ කංකති විචිකිච්ඡාති සික්ඛේ කංකති විචිකිච්ඡාති පුබ්බන්තේ කංකති විචිකිච්ඡාති අපරාන්තේ කංකති විචිකිච්ඡාති පුබ්බන්ත අපරාන්තේ කංකති විචිකිච්ඡාති ඉද පච්චාත පටිච්ච සමුප්පාදේසු ධම්මේසු ස්කංකේති විචිකිච්ඡාති යා ඒව රූපා කාංකායත කාංකායිතත්තං විමති විචිකිච්ඡා දෙලාක දේවදාපතෝ සංගයෝ අනේකසාගතෝ ආසවත්පතා පරිත්තසපතා අපරියාගහ තම් තං චිත්තස්ස මනෝවිලේකෝ අයං උච්චත විචිකිච්ඡා බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති
එතකොට මේ විදිහට බුදුන් වහන්සේ පෙන්වන්නේ බුදුන් ගැන සැකේ ධර්මයේ ගැන සැකේ සංඝයා ගැන සැකේ මේ පුබ්බන්ත අපරන්තේ කංකති කියනෝනේ විසිකිච්ඡාව ගැන පැහැදිලි කරනකොට මේ ගොඩක් අයට තේරෙන්නේ නැහැ මොකද්ද මේ පුබ්බන්තේ කංකති. මොකද්ද මේ අපරන්තේ කංකති කියන්නේ? මේ කියන්නේ නාම රූප. පුබ්බන්තේ කංකති මේ අන්ත දෙකක් පෙන්නනවා. මේ අන්ත දෙකෙන් මිදුණු කෙනා. අපි යෝබන්තේ විදිත්වන්නේ මජ්ජේ මන්තන් නලිප්පති කියලා කිව්වේ මේ කාරණේ. බුදුන් වහන්සේ මේ මජ්ජේ සූත්‍රය පෙන්නන්නේත් මේක. මේ අන්ත දෙක තියෙන තාක් විචිකිච්ඡාව සැකේ තියෙනවා. ඒ තාක් ඒ කෙනා සෝවන් වෙන්නේ නැහැ. ඒක තමයි මේ පෙන්වන්නේ. ඒතකොට බුද්ධේ කංකති කියන්නේ මේක සත්තරි කංකති කියලා කියන්නේ. බලන්න මේ වචනේ දාලා තියෙනනේ. දැන් මේ වචනේ හොඳටම පැහැදිලි වෙනවා. මේ කියන්නේ බුද්ධේ කංකති කියන්නේ මේ එළියේ රූපයක මැටි ගුලියක බුදුන් ඉන්නවා දකින්න එකයි බුද්ධේ කංක. ඒක තියනකන් එයා මේ විචිකිච්ඡාව තුල ඉන්නේ. නමුත් එයා එතන නෙමෙයි සත්‍ය දකිනවා නම් ඒ කෙනා දකිනවා මේ බුබ්බන්තේ අපරන්තේ කංකති කියන මේ අන්ත දෙකෙන් මිදුණු තැන බුද්ධ ස්වභාවය දකිනවා. අන්න ඒක දකින කෙනා තමයි මේ සත්තරි කංකති. අන්න සැකේ නැති වෙනවා. ඒ කියන්නේ සම්මසිතින් මිදුණු තැන බුද්ධ ස්වභාවය දකින කෙනා බුද්ධේ කංකති මේ සැකේ නැති වෙන කෙනා. එතකොට ධම්මේ කංකති කියන්නේ ධර්මයේ ගැන. එතකොට ධර්මයේ කියන්නේ ධර්මයේ පමණ ධම්මා විනානත්ති පිතාච මාතා. එතකොට මේක ධර්මතාවය. මේ කියන්නේ මේ හේතුඵල ධම. එහෙම නැත්නම් මේ හේතුඵල ධමයේ මිදුණු තැන තියෙන මෙන්න මේ කියන බුද්ධ ස්වභාවය. මේ සියල්ල එකටමයි තියෙන්නේ. බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති. සත්තරි කංකති කියලා කියන්නේ සත්තරි කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති. ඒතකොට සංඝේ කංකති කියන්නේ මේ සිත දකිමින් මිදෙන කෙනා සංඝයා කියන්නේ. ඒක සංඝේ කංකති කියන්නේ මේ සැකේ මේ සිත දකිමින් මිදෙන කෙනාට නැති වෙන්නේ. ඒකයි සංඝේ කංකති කියන්නේ. ඒතකොට බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති මේ අබුබ්බන්ත අපරන්ත කංකති තියෙන කෙනාටයි මේ සියල්ලම. මේ අන්ත දෙකෙන් මිදෙන කෙනාට තමයි බුද්ධ ස්වභාවය හමු වෙන්නේ. ඒ බුද්ධ ස්වභාවය දකින්න කෙනා තමයි ඒක ධම්ම ස්වභාවය දකින්නේ. මේ සිත ඇති වෙලා මිදෙනින් දකින්න කෙනා ධම්ම ස්වභාවය දකින්න. එතකොට ඒ කෙනා ඒ දකීම තමයි සංඝේ කංකති කියන්නේ. එතකොට සංඝයා කියන්නේ මේ සිත දකිමින් මිදෙන තැන. එතකොට සංඝය ඉන්නේ එතන. එතකොට සංඝේ කංකතිත් එතන. එතකොට මේ ඔක්කොම එකට තියෙනවා. එතකොට පුබ්බන්ත අපරාන්තේ කංකති ඊට පස්සේ බුදුන් වහන්සේ බලන්න මෙතනම තියෙනවා. පුබ්බන්තේ කංකති අපරාන්තේ කංකති ඊට පස්සේ කියනවා ඉදප්පච්චතා කියන්නේ පටිච්ච සමුප්පාද. ඉද උපාදවය කියන එක. ඉදප්පච්චතා. මේක වචනේත් හරියටම හරිනේ. ඉදප්පච්චතා පටිච්ච සමුප්පන්නේසු කංකති. ඉදප්පච්චතා පටිච්ච සමුප්පේසු ධම්මේසු කංකති කියනකොටම තේරෙනවා අපිට මේ බුදුන් වහන්සේ පෙන්නන්නේ අන්ත දෙක දැක්කා, නාමය දැක්කා, රූපය දැක්කා, අන්ත දෙකෙන් මිදුණා, බුද්ධ ස්වභාවය දැක්කා, ඒක ධර්මයේ දැක්කා. ඒ තුළ තියෙන හිත දකිමින් මිදෙන ක්ෂණික සිත මිදෙන තැන දකින ඒ සංඝේ කංකති ඒක දැක්කා. විචිකිච්ඡා සියල්ල දුරුයි. දැන් ඔහු සෝවාන් වෙනවා. මෙන්න සෝවාන් වෙන්නේ නැහැ. දැන් මේකම නෙමෙයිද සීල මේ සක්කාය දිට්ඨි කියන්නේ. ඒකම නෙමෙයිද සක්කාය දිට්ඨි ප්‍රහීන කරන්න නෙමෙයිද සතර සතිපට්ඨානය වඩන්නේ. ඒක තමයි. එතකොට ඒකම නෙමෙයිද සීලබ්බත පරාමාස. මොකද්ද මේ පරාමර්ශණය කරන සීලේ? පංච සීලේ රකින්න දෙයක් තියෙන්න ඕනි. ඒ දේ කරන කෙනාට කවදාවත් මේක හම්බ වෙන්නේ නැහැ. සෝවන් වෙන්නේ නැහැ. මේ කතාව ඊටාම ගැඹුරුයි. සමාජයට ගැටෙන්න පුළුවන්. මොකද සම්මුතිය තුල නැහැ. සම්මුතියට මේ එහා කතාවක් තමයි ආර්ය භූමිය තුල තියෙන්නේ. ඉතින් හරි. දැන් මේ තමයි පරම සත්‍යය. පරම සත්‍යයට එනකොට බාහිර දේවල් නැති වෙනවා. බාහිර දේවල් නැති වෙනකොට පූජා කරන්න දෙයක් නැති වෙනවා. වැඳ ඉන්න දෙයක් තියෙනකන් ඔහු සතර යනවා වැඳ. නමුත් ඔහුට දෙයක් හම්බ වෙන්නේ නැහැ. මේ සත්‍ය දකිනකොට ලෝකේ බොරුවක් වෙනවා. ලෝකේ බොරුවක් කියලා දැකීම මෙතනම පෙන්නනවා විවිධාකාර ප්‍රතිකඩයන් ඔස්සේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය දනට බාහිර ලෝකයක් නැහැ. එතකොට විචිකිච්ඡාව නැති වෙනකොට ඒකට ඔහුට ලෝකයේ ස්වරම බොරුවක් කියලා සැකයක් නැති වෙනවා. ඊට පස්සේ සීලබ්බත පරාමාස තුන්වෙනි එකට එනවා. අපි දැන් ඒකත් බලමු. බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ සස්නේම් බහැර මහාන බමුණන්ගේ සීලයෙන් සුද්ධිය වෘතයක් සුද්ධයයි සීල වෘතයක් සුද්ධයයි මෙබඳු යම් දෘෂ්ටියක් විපර්යාස ග්‍රහයකෙක් ඇද්ද මේ සීලබ්බත පරාමාසයයි කියනු ලැබේ. මොකද්ද දැන් මේ කියන්නේ? මේ සස්නෙන් බැහැර මහාන බමුණන්ගේ
සීලයෙන් සුද්ධිය, වෘතයෙන් සුද්ධිය, සීල වෘතයෙන් සුද්ධිය. මෙබඳු යම් දෘෂ්ටියක් විපර්යාස ග්‍රාහකෙක් ඇද්ද මේ සීලබ්බත පරාමාසයයි කියන ලැබේ. එතකොට ඉද බික්කවේ බික්කු කියන්නේ. දැන් එතකොට මේ ශාසනය කියන්නේ. දැන් මෙතන තමයි වැදගත්ම තැන තියෙන්නේ. ගොඩක් අයට මේක තමයි පටලවාගෙන තියෙන තැන. මොකද මේ ඉද බික්කවේ බික්කු නිවන් මඟ ඉන්න කෙනා මේ ශාසනය කෙනා. එතකොට කවුද මේ ශාසනය කෙනා? වොස්සග්ග පරිණාම නිවනට නැමුණක් කොට පවතින ගමන යන කෙනා මේ ශාසනය ඉද බික්කවේ බික්කු. එතකොට මේ ඉද බික්කවේ බික්කු කියන්නේ දැන් ඔය කියපු දර්ශනයේ තියෙන කෙනා, සත්‍ය ඥානය ඇති කෙනා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා මේවා සේරම ප්‍රහීන කරන කෙනාට බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. සත්‍ය ඥානය තුලින් අපිට හම්බ වෙන්නේ බාහිර දෙයක් නැති බවයි. බාහිර කිසි දෙයක් නැහැ. ලෝකයක් නැහැ. ලෝකේ බොරුවක් වෙනවා. සේරම හිතේ හැදලා හිතෙන්ම කරන තැන බොරු ලෝකයක් වෙනවා. එතකොට මේ ලෝකේ බොරුවක් කියලා දකින කෙනා තමයි ඉද බික්කවේ බික්කු කියන්නේ. මේ ශාසනය කෙනෙක් කියන්නේ. එතකොට ඉද බික්කවේ බික්කු එතනින් බුදුන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරන්නේ. එතකොට මේ ශාසනයෙන් පිට මහාන බමුණයන්ගේ සීලේ සුද්ධිය, උතයෙන් සුද්ධිය, සීල උතයෙන් සුද්ධිය මෙබඳු යම් දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිගත සීලබ්බත පරාමාසයි. දැන් කෙනෙක් කියනවා නේ එක උත රකින්න. මේකේ හොඳටම පැහැදිලි කරලා තියෙන උතේක්, දෘෂ්ටියෙක්, වෘතයෙක්, දෘෂ්ටියෙක්. මේ හැමතැනම මේ වචනේ තියෙනවා. සීල වෘතයෙන් කියන්නේ වෘතයක් ගහගත්ත ගමන් දෘෂ්ටියක් වෙනවා. ඒකයි සීල වෘතයක් දෘෂ්ටියක් වෙන්නේ. සීල වෘතයක් දෘෂ්ටියක් කියන එක මේක හොඳටම පැහැදිලි කරනවා. සීල වෘතයක් දෘෂ්ටියක්. සීල වෘතයක් සුද්ධියයි මෙබඳු යම් දෘෂ්ටියක් මම තමයි සුද්ධ කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. සීල වෘතයක් මේ සුද්ධියයි දෘෂ්ටියක් මෙබඳු දෘෂ්ටියක් ඇති කරගන්න. මේ විපර්යාස ග්‍රාහකෙක් ඇද්ද මෙන්න මොහු සීලබ්බත පරාමාසයයි කියන ලැබේ. මේ තුන් සංයෝජනය කෙලෙසය කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන කෙලෙසය තත්ත්ව සම්ප්‍රයුක්ත වූ ඒ වේදනා ස්කන්ධය, විඥාන ස්කන්ධය, ඒ පටිච්ච සමුපාන, ඒ කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම යන මේ ධර්මයේ දර්ශනයේ ප්‍රහාණ ධර්මය. මේ සියල්ලම දර්ශනයේ ප්‍රහාණ වෙන ධර්මයේ කියලා බුදුන් වහන්සේ අවසානයේ දේශනා කරනවා. එතකොට අපි ඒ කාරණේ බැලුවොත් මේක ඇවිල්ලා 471 වෙනි පිටුවේ. එතකොට මේ එකටම තියෙන මේ කාරණා සියල්ලම මේ පැහැදිලි කරලා දැන් අපි කතා කරන්නේ සීලබ්බත පරාමාස කවරේද කියන එක. තත් කතම සීලබ්බත පරාමාසෝ ඉද බික්ඛවේ බහිද්දා සමනා බ්‍රහ්මනානං සීලේන සුද්ධි වතේන සුද්ධි සීලබ්බතේන සුද්ධි යා ඒව රූපා දිට්ඨි විපර්යාසගතෝ අයං උච්චති සීලබ්බත පරාමාසෝ ඉමානි තීනි සංඥාජනානි තදේ කට්ටා කෙලේසා තං සම්පයුත්තා වේදනා ස්කන්ධෝ විඥාන ස්කන්ධෝ තස්මුත්ථානං කාය ධම්මානං වචී කම්මානං මනෝ කම්මානං ඉමේ ධම්මා දස්සනේන පහතබ්බා. මේ සීලබ්බත පරාමාස ගොඩක් වෙලාවට අපේ සීල් ගන්න ගොඩාක් අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නවා මේ ශාසනය නෙමෙයි මේ අනිත් ඒවා තියෙන ඒවා තමයි සීලබ්බත පරාමාස. අපි සීලබ්බත පරාමාස නෑ කියලා. නමුත් හොඳට මතක තියාගන්න සීල් රකින්න නම් කෙනෙක් ඉන්නෝනේ. ඔබ සීල් රකින්න කෙනෙක්, ඔබ වෘතයක් රකින්න කෙනෙක් නම් ඔබ සීලබ්බත පරාමාසයට අහු වෙලා ඉන්නේ. ඔබ සෝවන් වෙන්නේ නැහැ. ඇත්ත කතාවකයි. යම් වෘතයක් රකින්න කෙනෙක් මේක හොඳට පේන දෘෂ්ටිගතයෙක් කියලා කියනවා. මෙන්න මේ දෘෂ්ටිගතයෙක් මම සුද්ධියෙක් කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මම සුද්ධි. ඒ කියන්නේ මම සිල්වතෙක් කියලා හිතාගෙන ඉන්නවා. පිරිසුදුයි කියලා හිතාගෙන. එයා දෘෂ්ටිගත වෙන්නේ. ඒ කියන්නේ ආත්ම තණ්හාව වැඩි වෙලා ඉන්නවා. අන්න ඔහු සෝවන් වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත.
ඒක නිසා මේ කාලාන්තරයක් තිස්සේ අපි මේ ට්‍රැඩිෂනල් බුද්දිසම් විදිහට මේ සීල් සතර පොයට සිල් අරගෙන ගියේ ගමන තියෙනවානේ. මොහුට සෝවාන් වෙන්න බැරි වෙනවා. ඔන්න ඔකයි ඇත්ත. දැන් මේ සමාජයේ අනිත් පැත්තට කන පිට ගහන කතාවක් තමයි ධර්මයේ තුල තියෙන්නේ. නමුත් මේ ධර්මයට පටහැනි කතාවක් මිනිස්සු අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මේ කතාව තුල තමයි මේ ප්‍රශ්නේ දැන් තියෙන්නේ. ඒකයි මේවා ගලප ගන්නකොට කෙනෙකුට තේරෙනවා. එතකොට මේ කෙනාට පුළුවන් හොඳට වෙනතරත් වැඩිය හොඳ සීලය පිළිපදන්න. අයියේ. දැන් තියෙන්නේ ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත සීලය තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. පංච සීලය වේවා ආර්යෂ්ටාංග සීලය වේවා දස සීලය වේවා වෘතයක් නම් ඔහු රකින්නේ ඔහු ඉන්නේ දෘෂ්ටිගතෙක්. ඔහු මේ ධර්මයේ තුල නැහැ. අපිට වැඩක් නැහැනේ. කවුරු ගෝයිතරම් ලොකු තෙරවරුකවත් බුදුන් වහන්සේම කියනවානේ කලහ විවාද සූත්‍රයේ අනාගතයේ මේ ධර්මයේ කියලා මහා තෙරවරු විදියටයි කියන්නේ කියලා බොරු. ඒ විදියට තමයි බොරු කියන්නේ. අද මහා තෙරවරු විදියට හිතාගෙන ධර්මයේ විදියට අධර්මයේ දේශනා කරනවා. නමුත් ධර්මයේ තියෙන වෙනම කතාවක්. ධර්මයේ තුල ශ්‍රීල වූතයක්මයි. වූතයේ තුල නිවන් දකින්න බෑ. ඉද බික්කවේ බික්කු මේ ශාසනය වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ පැහැදිලි කරනවානේ දැන් කාරණේ. අපි නෙමෙයිනේ කියන්නේ. දැන් පුජ්‍යල භාවයෙන් කෙනෙක් වාගෙන යන්න එපා. ඇයි? ධම්ම සංගීකරණේ අතට ගන්න. අරගෙන බලන්න බුද්ධ ජාන ත්‍රිපිටකෙත් අරගෙන බලන්න 471 වෙනි පිටුවේ මේ තුමා කියන එක තියෙනවා. දැන් බලලා ඔබම කලප ගන්න. දැන් ඒක හරිනේ. දැන් මේ භාවනාවෙන් සෝවන් වෙන්නේ. දැන් එතකොට මේ සීල උත වලින් සෝවන් වෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ අපි නෙමෙයි. දැන් අපි කරන්නේ බුදුන් වහන්සේ පෙන්නපු දේ ඔබට පෙන්නලා දෙනවා. ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේත් නැහැ. ඒකයි මේකේ තියෙන අනිත් ප්‍රශ්නේ. දැන් ප්‍රායෝගිකව කෙනෙක් මේ ධර්මයෙන් ප්‍රායෝගිකව පුහුණු වෙන්න එපා. දැන් ප්‍රායෝගිකව පුහුණු වෙනකොට ඔහු නිවන් දකින්න එපා. ඔහු නිවන් දකින්නේ නැහැ. දැන් මේවා කළා තමයි අපේ ওই පැරැන්නෝ කියන්නේ මීට දශක ගානකට කලින් මේ දැන් බෑ නිවන් දකින්න තව ඉස්සරහට එනවා අන්න ඒක නිවන් දකින්න. තනිකර ඔලොමොට්ටලියෝ ටිකක් ඉඳලා තියෙන්නේ. එතකොට හොඳටම තේරෙනවා මේ ඔලොමොට්ටල අදහස ඒ ඔවුන්ගේ තියෙන ඇත්තට මේ ධර්මයේ ස්පතු නොවුණු කමට අසරණ කමට කියපු වචන. අපි ගැටෙන්න ඕනේ නැහැ. නමුත් අද යුගයේ ඒක නෙමෙයි. අද ඔබ මහා හොඳ තැනක ඉන්නවා. ඔබට ධර්මය ඇහෙනවා. අද සෝවාන් වුණු අය ඉන්නවා. අද රහතන් වහන්සේලා කියලා කියා ගන්න අය වගේම රහතන් ඇත්තටම රහත් වුණු අයත් ඉන්නවා. දැන් මේ යුගයේ ඊටාම දියුණුවයි. අධ්‍යාත්මිකව ඊටාම දියුණුවයි. අද මේ රටේ කොරෝනා හැදීම තුළ මිනිස්සුන්ගේ අනිත්‍ය ස්වභාවය දකින්න එක වැඩි වුණා නේද? අධ්‍යාත්මික දියුණුව වැඩි වුණා නේද? මිනිස්සු දැන් අනිත්‍ය දකින්නවා නේද? දැන් මිනිස්සුන්ට කන්න නැති වෙන්න පුළුවන්. මිනිස්සු අසරණ වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු අධ්‍යාත්මිකව දියුණු පැත්තට ඇවිල්ලා තියෙනවා. මේ දහම තුළ පිබිදීමක් ඇති වෙන්න මේ කොරෝනා වසංගතේ හේතු වෙලා තියෙනවා. ඒකයි සත්‍ය. මේක තුළ කියන්නේ දිව්‍ය ලෝක යන කතා. මේක තුළ තියෙන නිවන් දකින්න කතා. හොඳට මතක තියාගන්න මේක දෙකක්. එකක් නෙමෙයි දෙකක්. හැබැයි මේක එන්නේ දිව්‍ය ලෝකයේ භ්‍රම ලෝකයේ පහු කරගෙන බව මතක තියාගන්න. මේකට එන කෙනා මේ ජීවත් වෙනකොටම දිව්‍ය ස්වභාවයටපත් වෙනවා. භ්‍රම ස්වභාවයටපත් වෙනවා. සුද්ධාත්මයටපත් වෙනවා. ඒ කෙනා මේ ලෝතුරු සෝයත් විඳිනවා. මේ මැරිලා නෙමෙයි. ඔබ කැමති නැද්ද දැන් ලෝතුරු සෝය විඳින්න? එහෙනම් දැන් ඒක විඳින්න පුළුවන්. අන්න ඒකයි අපි කියන්නේ මේ සිත දකින්න, මේ සිතින් මිදෙන්න, සිතින් මිදුණු තැන ඔබ බුද්ධ ස්වභාවයටපත් දකින්නවා. ඒකයි ඇත්ත. බුද්ධක්ෂණයට දකින්නවා. මේ තුල ඔබ නිවන් දකින්නවා. ඔබ බුද්ධක්ෂණය දකින්නවා කියන්නේ නිවන් දකින්නවා. මොහතට අවදිය කියන ඒ බද්ධේ කරත්න මේ සූත්‍ර ඔක්කොම එකට එකක් ගැලපෙනවා. අතීතං නාත්ගම්මීය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්මා තතරත්‍ර විපස්සති කියන්නේ ඒක. මේ තන දකින්න නුවණින් ඒ සිහිය එළඹ ගන්න. දැන් ඔබ නිවන් දකින්නවා. දැන් ඔබ මැරිලා නෙමෙයි. ජීවත් වෙනකොටම නිවන් දකින්නවා. මේකයි ඇත්ත. ඔබට දිව්‍ය ලෝකයට යන්න මැරෙන්න ඕනේ. මේ දැන් යනවා. ඔබ මේ දකින්නකොට නාම රූප පරිච්ඡේදය එනකොට නාමෙන් රූපෙන් මිදෙනකොට කොහෙද ඉන්නේ? දිව්‍ය ස්වභාවයක. ඒක ලෞකික ස්වභාවයක්ද නෑ. බඩු මුට්ටු වලින් ලබන්න පුළුවන්ද? බෑ. ඒ පෘථග්ජන භූමියේ නැහැ මේ ඇවිල්ලා කතා කරන්නේ අපි සම්මා දිට්ඨික දිව්‍ය ස්වභාවයක්. කිසිදාක වෙනස් නොවන මේ දහම මොන ලෝකේ මොන කාලයක මොන කල්පයකටත් ගැලපෙනවා. අකාලික දහමක් මේක. ඒයිපස්සිකෝ අකාලිකෝ.
ඒව බලව කියලා බුදුන් වහන්සේ කියන්නේ මේක මේ කාටවත් මේ බලහත්කාරයෙන්වත් දෙන්නවත් එහෙම නැත්තම් මේ බොරුවක්වත් කියන්නේ නැහැනේ. බුදුන් වහන්සේ කියන්නේ නැහැනේ මේක මේ වෙන දෙයක්. බුදුන් වහන්සේ කියන්නේ මේක බලන්න. ඔබට ප්‍රත්‍යක්ෂ නැත්තම් අයින් කළා දාන්න. බුදුන් වහන්සේනේ කියන්නේ. සාන්දිටිකයි. තමන්ට තමන්ගේ සිතින් මිදෙන එක දැනිලා තමන් දිව්‍ය ස්වභාවයටපත් වෙනවා. තමන්ට සාන්දිටික වෙනවා. තමන් බ්‍රහ්ම ස්වභාවයටපත් වෙනවා. තමන් සුද්ධාත්මයටපත් වෙනවා. තමන් මේ ලෝතුරු සුවයටපත් වෙනවා. සාන්දිටිකයි මේක. බුදුන් වහන්සේ කියන්නේ එහෙම නැත්තම් ඔබ අයින් කළා දාන්න. බොරුවක් කියන්නේ විශ්වාස කරන්න කියන්නේ මේ විශ්වාසය නෙවෙයි. විශ්වාසය කියන්නේ අන්ධබත්තිය. අන්ධබත්තිය තුල නොවන දෙයක් ගැන ඔහු ඉන්නවා හීනමම. බොරුවක් තුල හිර කරන්න හොඳම වචනේ තමයි විශ්වාසය කියන එක. මේකේ විශ්වාස නැහැ. ප්‍රත්‍යක්ෂතාවයයි තියෙන්නේ. මේකේ විශ්වාස කරන දේවල් නැහැ. අදහන දේවල් නැහැ. ඔබට ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. ඔබ ලෝකෙන් මිදෙනවා. මේ ගාම්භීර දේශනේ තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. ඒහිපස්සිකෝ අකාලිකෝ සාන්දිටික ඒහිපස්සික ධමයක් මේක. ප්‍රත්‍යක්ෂ ධම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා මේක. මේ මැරලා වෙන එකක් නෙමෙයි. ජීවත් වෙනකොට ප්‍රත්‍යක්ෂ වෙන එකක්. ඉතින් මෙවැනි ධමයක් තමන් ගාව මේ සබහා ධමේ න්‍යාය. මේ කතා කරන්නේ සබහා ධම ගැන. මේ කතා කරන්නේ මේ වෙනින් කොහෙවත් එකක් නෙමෙයි. බුදුන් වහන්සේ මේ නිවන් දකින්නවා කියන්නේ සබහා ධමයට තමන් අවබෝධ වෙනවා. සබහා ධම. තමන් සබහා ධමේ කොටසක් බව අවබෝධ වෙනවා. තමන් ආත්මීය වෙනම පුජ්‍යලේ නෙමෙයි කියන එක අවබෝධ වෙනවා. තමන් සබහා ධමයට යටත් කියන එක අවබෝධ වෙනවා. ඉතින් ඕක අවබෝධ වුණාම සබහා ධම පමණයි තියෙන්නේ. ඔය කතාව මේ තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම තියෙන සබහා ධම විතරයි. ඔය හැම දෙයක්ම අවසානයේ පොළොවට පස්සෙලා ඔය අපේ ඇස් පිට පේනවනේ. මේක අපිට බෑ විශ්වාස කරන්න. ඒකට හේතුව අපි දෘෂ්ටි ගොඩක පැටලිලා. පැටලිලත් නෙමෙයි පටලවලා. ඒ ඉපදිච්චට පස්සේ දැන් ඉපදෙන පුංචි දරුවෝ ඕක දැනගෙන උපදින්නේ නැහැ නේ ඔය මුකුත්. එයා අසරණයි. එයා මුකුත්ම දන්නේ නැහැ අවිද්‍යාව තුළ ඉන්නේ. නමුත් බලන්නකො ඔක්කොම සමාජෙන්නේ පටලවලා තියෙන්නේ. මුළු සමාජෙම දෘෂ්ටි කාන්තාරයක් කියලා බුදුන් වහන්සේ කියන්නේ ඒක. මේක මහා දෘෂ්ටි කාන්තාරයක්. මේකෙන් මිදුණ කෙනා සම්මාදිට්ඨියට එනවා. බුදුන් වහන්සේ කියන්නේ. ඒක තමයි ඇත්ත කතාව. හරි නිර්මල දහමක් මේක. එතකොට අපිට හොඳටම පැහැදිලි වෙනවා මේක ආගමක් නෙමෙයි. දැන් බුද්ධ ආගමයි කියලා තියෙන්නේ. ඔය අනිත් ආගම වලින් කොටසක් විතර ඒක පිළිවෙලට තියපු තව එකක් විතරයි. බෞද්ධ ඒක නිසාද බෞද්ධයින්ට නිවන් දකින්න බෑ. හැබැයි මේ ධර්මයට එන කෙනා සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් නිවන් දකිනවා. ඒකට ආගමක් නැහැ. ඕනම ආගම කෙනෙක් මේ සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකිනවා. අපිට ඒක දකින්න ලැබෙනවා ගොඩාක් වෙලාවට අද මෑත යුගයේ බැලුවම අනගාരിക ධර්මපාලතුමා ඕල්කට්තුමා එතකොට මේ ඔය ඇවිල්ලා ගොඩක් මේ බුද්ධ ආගමේ ආය නෙමෙයි. ටිබෙට් ස්මහින්ද හාමුදුර බුද්ධ ආගමේ නෙමෙයි. ඒගොල්ලෝ අතරම පැවිදි වෙලා සාසනයටත් ඇතුළත් වෙලා තියෙනවා. නමුත් බුද්ධ ආගමේ නෙමෙයි. ඉතින් බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙම තමයි බෞද්ධයින්ට බුදුහාමුදුරුවෝ බණ කියලාත් නැහැ. අතන බෞද්ධයින්ට නිවන් දකින්න බෑ. ඒකට හේතුව මුන් ශ්‍රී ලෞතවල ඉන්නවා. මුන් ඉන්නවා ට්‍රැඩිෂනල් බුද්දිසම් එකක් අල්ලගෙන ශ්‍රී ලෞතවල කවදාවත් නිවන් දකින්න බැරි විදිහට හිර වෙලා. මුන් පෙරහැරවල වන්දනා උතුම මේ නිකන් විකාර ස්වරූපයකටපත් වෙලා. ඉතින් මේ කට්ටිය ගැන අපිටත් අසරණයි කරන්න දෙයක් නැහැ. අපි ධර්මයේ තුල ඉන්නවා. ධර්මයේ අතරම මේ බුද්ධ ආගම කියන යම්කිසි රටක තියෙන යම්කිසි ෆ්‍රේම් එකක් නීතියක් තියෙනවා. ඉතින් ඒකට අපි අවනතයි. ඉතින් ඒකට අපි උපැන්න සහතිකයට දාන්න ඕනි ආගම කියන එකක්. ඉතින් ඒකට අපිට දාන්න සිද්ධ වෙනවා මේ රටක ජාතියක යම්කිසි ක්‍රමයකට යන්නේ ට්‍රැඩිෂනල්. ඒක සංස්කෘතිය. ඒක කාලෙන් කාලට රටෙන් රට වෙනස්. ජපානයේ තියෙන ට්‍රැඩිෂනල් එක සංස්කෘතිය වෙනස්. ඉන්දියාවේ තියෙන එක වෙනස්. ලංකාවේ තියෙන ට්‍රැඩිෂනල් සංස්කෘතිය වෙනස්. බොහොම ට්‍රැඩිෂනල් සංස්කෘතියේ ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. ධර්මතාවය නම් ලෝකේ එකමයි. ඒක නම් මේ ආගමක් නෙමෙයි. ඒක නම් පටලව ගන්න එපා. මහායාන වේවා, තේරවාදී වේවා, එහෙම දේවල් මේ ධර්මයේ තුල නැහැ. ධර්මයේ තුල බුද්ධක්ෂණයට මහායානෙන් ඒක වෙනින් කිව්වත් ඒගොල්ලෝ නිවන් දකින මාර්ගයක් තමයි යන්නේ. මහායානයේ අවසානයේ ඒ අය මහා උතුම් විදිහට නිවන් දකිනවා. අපේ මේ තේරවාදී කියලා මහ ලොකු දෙයක් නැහැ. මේකේ කියනවා මේ රහත් භාවය සෝවාන් එහෙම කියනවා. නමුත් ඒකම තමයි අරකෙත් තියෙන්නේ. ඒකේ නාම රූප පරිච්ඡේදය කරනකොට සෝවාන් කියනවා. ඒතකොට නාම රූප පරිච්ඡේදය කළා මේ කෙලෙස් මට්ටම් දියුණු වෙන ස්වභාවය අනුව මට්ටම් ටිකක් කියනවා. අරකේ මට්ටම් ටික කියන්නේ නැහැ. ඒ ටික දිගටම යනවා ඒ වුණාට. එකම මගක් කියන්නේ. නිවන් මාර්ගය එකමයි. දෙක හැමෝම නිවන් දකින්න. අද ලෝකයේ වැඩිම පිරිසක් ඇත්තටම ඉන්නේ මේ නිවන් මාර්ග.
අයි චීන ජනගහනය තමයි ලෝකේ වැඩිම. කොරියාව, චීනේ, ජපානේ මේ විශාල පිරිසක් මේ නිවන් මාගේ ඉන්නේ. කාටවත් නැහැ කියන්න බෑ. මේ ඒගොල්ලෝ දැන් අපේ බෞද්ධයෝ හිතන් ඉන්නවා, තේරවාදී බෞද්ධයෝ හිතන් ඉන්නවා මේගොල්ලෝ මේ බුදු වෙන්න. ඇත්තට ඕගොල්ලෝත් නිවන් දකින්නේ බුදු වෙලා තමයි. තේරවාදීනුත් බුද්ධක්ෂණය අවබෝධ කරලා නිවන් දකින්නේ. ඕක ඇත්ත කතාව. මේ තේරවාදී කියලා මහ ලොකු වාද නැහැ. මේ නිවන් දකින්න නම් බුද්ධක්ෂණයටපත් වෙන්න ඕනේ. බුද්ධක්ෂණය ගැන කතා නොකර නිවනක් දකින්නේ නැහැ කිසි කෙනෙක්. එහෙමනම් මේ මහායාන තේරවාදී කියලා ලොකු කතාවක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ කාලේ එහෙනම් තියෙන්න එපයි. නැහනේ. ඇයි මේ පස්සේ කාලෙකදී මේ ඇත්තටම මේකේ ඇත්ත පැත්ත දැක්කොත් කවුරු හරි ඇත්තටම hina අයයි. ඒ තරම්ම විහිළුවක් තියෙන්නේ. මහායාන තේරවාදී කියන කතාවල මහ විහිළුවක් තියෙන්නේ. සමහර තේරවාදී කියලා හිතාගෙන ඇලිලා ඉන්නේ ඒවා වෘත. දෘෂ්ටි තියෙන්නේ. සමහරට මහායානි කියලා ඇලිලා ඉන්න සමහර අය වෘත තියෙන්නේ දෘෂ්ටි. ওই දෙකෙන්ම නෙමෙයි නිවන් දකින්නේ. නිවන් දකින්නේ පරම සත්‍ය අවබෝධ වෙලා. පරමාර්ථ සත්‍ය අවබෝධය තුළින් නිවන් දකිනවා. මේ ලෝකේ එකම සත්‍යයයි තියෙන්නේ. අන්නේ සත්‍ය අවබෝධ වුණු කෙනා නිවන් දකිනවා කිසිම ආගමකට අයිති නැහැ. එයා ඒ නිවන කිසිම ආගමකට අයිති නැහැ. නිවන් දැක්කට පස්සේ දකින්න කෙනෙක් නැහැ. පුජ්‍යලයා නැතුණු තැනයි නිවන තියෙන්නේ. පුජ්‍යලයා නැතුණු තැනයි සෝවන් තියෙන්නේ. ආත්මයේ තියෙන තැන සෝවන් නැහැ. ලෝකයේ තියෙන තැන සෝවන් නැහැ. ලෝකේ බොරුවක් කියලා බුදුන් කෙනා සෝවන් වෙන්නේ. දැන් මොකද? දැන් සෝවන් දාන පාටි දාන කෙනෙක් ඉන්නවා. සෝවන් වෙලා කාටවත් පාටි දාන්න බෑ. ඇයි? පුජ්‍යලෙක් නැහැ. නිවන් දැකලා කාටවත් පාටි දාන්න බෑ. ඇයි? පුජ්‍යලෙක් නැහැ. පුජ්‍යලෙක් නැහැ. කෙනෙක් නැහැ. නමක් නැහැ. සෝවන් වුණා නම් ගිහියෙක් හෝ පැවිද්දෙක් වේවා සේරම සමානයි. සබාදාම විතරයි තියෙන්නේ. සබාදාම බවට පත් වුණාම පාටි දාන්න පුළුවන්. මේ ගහට පාටියක් දාන්න පුළුවන්. ওই කළු ගලකට ගහකට පාටියක් දාන්න පුළුවන්. මොන විකාරයක්ද මේ? ඕව ඇවිල්ලා අනිත් ආගම් වල තියෙන පටු අදහස්, පූ අදහස්, බොළඳ අදහස් ඒව නෑ මේ ධර්මයේ තුල. සත්‍ය නම් සත්‍ය පරම සත්‍ය ලෝක ධර්මතාවයේ පමණයි. ඒ සබාදාම පමණයි. එච්චරයි. වෙන කිසි දෙයක් මේ ධර්මයේ තුල ඔබට අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. අපි දැන් කතා කරේ ඇත්තටම මේ භාවනාවෙන් නෙමෙයි නිවන් දකින්න කියන එක පේනවා. දැන් එතකොට ධම්මසංගීකරණේ 471 වෙනි පිටුවේ බුදුන් වහන්සේ ඔන්න ගාම්භීරවම කියනවා භාවනාවෙන් නෙමෙයි නිවන් දකින්න කියලා. භාවනා පහතබ්බෝ කියලා වෙනම කොටසක් තියෙනවා. ඔබට ඒක බලන්න පුළුවන්. අවශිෂ්ට වූ ලෝභ දේශ මොහ අවසානයේදී අවශිෂ්ට වෙලා තියෙන ඉතුරු වෙලා තියෙන ලෝභ දේශ මොහ කෙලෙසියෝ පමණයි මේ භාවනාවේ ප්‍රහාණය වෙන්නේ. අර දස්සනා පහතබ්බ ස්වබ්බවසෝ සූත්‍රයේ සියලු ආශ්‍රව සබ්බ ආශ්‍රව ශේකන සූත්‍රය දේශනා කළා. බුදුහාමුදුරුවෝ අන්තිමටම කියනවා චුට්ටක් හරි කෙලස් තිබ්බොත් අන්නේ චුට්ට භාවනාවෙන් ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ අනාගාමී භූමියනුත් පස්සේ අපි ඔබට පෙන්නවා. නාම රූප පරිච්ඡේදය වෙන්නේ සත්‍ය ඥානය තුලින්. අපි ඔබට පෙන්නවා මේ භාවනාව තියෙන්නේ අවසාන කොටසේදී සියලු කෙලස් නැති වෙනකොට ශුන්්‍යතාවයේ තුලටපත් වෙනකොට නිරෝධ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන තැනයි තියෙන්නේ. ඔතනයි භාවනාව. බුදුන් වහන්සේ විපස්සනා භාවනාව පෙන්වන්නේ නිසා. බුදුන් වහන්සේ ලෝකෙට හඳුන්වන්නේ විපස්සනා භාවනාව. එහෙනම් ආලාල කාලාම ගාව ඉන්නකොට බුදුන් වහන්සේ භාවනා කළා ඇති වෙන්නේ නිවන් දැක්කේ නැහැ. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ යන්නේ දුෂ්කර සේරම අත්හැරලා දාලා. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ සතර පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්නේ. භාවනාවෙන් නෙමෙයි නිවන් දකින්නේ. ඒකයි ඇත්ත. ඒකයි ඇත්ත කතාව. සමාජයේ කන පිට ගහගෙන ගිහිල්ලා තියෙනවා කොහොම හරි හේතුවකට මේක වැඩි කාලයක් තියෙන එකක් නැහැ. මේක එක එක සම්ප්‍රදායන් හේතු වෙලා තියෙනවා මේකට එන්නත්. විශේෂම වේදේ Hindu ආගමේ තියෙන එක. මොකද ආරාලකාරාම උද්දකරාම පුත්‍ර Hindu ආගමේ තියෙන දෙකලේ. ඉතින් Hindu ආගමේ තියෙන භාවනාව ගොඩක් වෙලාවට ওই වේදේ තුල තියෙන්නේ. ඉතින් ඒක තමයි අපේ අයත් ගොඩක් වෙලාවට තාමත් ඒ පුරාණේ තාමත් ඒ නොදන්න අය ඒ බුදුන් වහන්සේ බුදු වෙන්න කලින් කරපුවා කරන අය තමයි සමහර වෙලාවට අද අපිට දකින්න ලැබෙනවා හිර වෙලා ඉන්නවා. නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අර සමුච්ඡේද ප්‍රහාණයක් වෙන්නේ නැහැ. ඒක මේ ධර්මයේ තුල හොඳටම පැහැදිලි කරන තැන් ඒවා. මේවා ඊටම වැදගත්. මේවා කෙනෙක් සමහර අයට මේවා ඇත්තටම දැන් නම් ඇත්තටම හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා නම් ඇති කෙනෙකුට ගහන්න පුළුවන් ටක් ගාලා ජාත්‍යන්තර මාධ්‍ය දැන් ඕන තරම් ත්‍රිපිටකේ ගහපු ගමන් එනවා. ගහන්න පුළුවන් බුද්ධ ඥාන ත්‍රිපිටකේ කෙලින්ම ගහලා ධම්ම සංගීකරණය කියලා ගහපු ගමන් වැටෙනවා. ඊට පස්සේ 470 කෙනෙක් පිටු ගහන එක වැටෙනවා. ඊට පස්සේ කියවලා බලන්න. එතකොට ඔබට මේක දැන් මේ විනාඩියක්වත් යන්නේ නැහැ. මේ පොත් කඩෙන් ගිහිල්ලා ත්‍රිපිටකයක් ගන්න අවශ්‍යත් නැහැ. ඒ තරම්ම දැන් ක්ෂණිකව අතගාව නිවන් දකින කෙනාට මේ දේවල් හම්බෙලා තියෙනවා.
දකින්න ලැබෙන ඔබටම මේ පිටුව ඔබට කියවල බලන්න පුළුවන්. භාවනා ප්‍රහාණය නොවූ ධර්මය කවරහුදයත් ඒ ධර්මය තබ සෙසු කාමාචර රූපාවචර අරූපාවචර ධර්මය කුසල අකුසල අව්‍යාකෘත ධර්මයෝය වේදනා විඥාන සංඛාර කියන මේ අසංකත ධාතුය මොහු භාවනාවෙන් ප්‍රහාණය නොවන ධර්මය කොහොමද භාවනාවෙන් ප්‍රහාණය නොවන ධර්ම. එතකොට මෙතන පෙන්නන අසංකත ධාතුව කියන්නේ නිවන කියන එක. සියල්ලම එතකොට දැන් සබ්බාස සූත්‍රයේ අපි සම්පූර්ණයෙන් පැහැදිලි කරලා තියෙනවා. දැන් අපි එහෙමනම් අද කාලේ බොහෝ ගෙවිලා තියෙනවා. ඔබට පැහැදිලිව ඉදිරිපත් කරේ සබ්බාස සූත්‍රය තුල බුදුන් වහන්සේ මනාකොට පැහැදිලිව පෙන්වන කාරණා ධම්මසංගීකරණය උදව් කරගත්තා. ඇත්තටම මේ සියලු සූත්‍ර ටික එකින් එක ඔබට වචනයක් යම්කිසි වචනයක් ගලප ගන්න අවශ්‍ය නම් ධම්මසංගීකරණය අතට ගන්න. ධම්මසංගීකරණය තුළ හැම වචනයකටම විග්‍රහයන් හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒවා හොඳට ධර්මයට අනුකූලවම තියෙන බවකුත් අපිට පේනවා. ඒක අභිධර්ම පිටකයෙන් එන්නේ. නමුත් අභිධර්ම පිටකයේ තමයි බෙදා දැක්වීම තියෙන්නේ. විභජනයේ තියෙන අභිධර්මයේ තුළ. ඉතින් ප ဋ ාණ කරන තියෙනවා. ඉතින් සතර සතිපට්ඨානෙත් වර්ධින්න කාටවත් හේතුවක් නැහැ කියලා බලන්න පුළුවන්. ඉතින් අපි ඒක නිසාම එකපාරටම ඔබ බලයි ඇත්තටම මොකද්ද මේ එන පිළිවෙල. ඉතින් අපි මොකද ඉදිරිපත් කරපු පිළිවෙල? මුලින්ම දර්ශන සමාපත්තිය පෙන්වුවේ. දර්ශනය තමයි දිගටම පෙන්නගෙන ආවේ. ඊට පස්සේ අපි පෙන්නගෙන ආව ශුන්‍යතාවය. ශුන්‍යතාවයේ සමාජය ගිලිහිලා තියෙන නිසාම එච්චර පැහැදිලි කරේ. ඊට පස්සේ අපි මේක ආවා අපි සතර සතිපට්ඨානෙ පැහැදිලි කරගෙන. ඇවිල්ලා වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඒ ටික පොන්දට පැහැදිලි කරගෙන ඇවිල්ලා පටිනිස්සග්ගානුපස්සනාව වැඩියෙන් ඉස්මතු කරලා පෙන්නවා. සමාජයේ ගිලිහිලා රහත්භාවය කියන බොරුවට රහත්භාවය කියන අයට පෙන්වන්න ඕනින්ද ඒක කරේ. ඊට පස්සේ අපි ඒවෙන් ඇවිල්ලා අපි අන්තිමට ආවේ මේ සූත්‍ර පිටක ටික අරගෙන මේ නිවන මොකද්ද කියන එක පෙන්වන්නේ. ඒ වගේම තමයි නිවන් දකින නිවැරදි මඟ සූත්‍ර පිටකවල තියෙන ආකාරයට ලෝකේ බොරුවක් වෙන්නේ කොහොමද? කොහොමද මේ ලෝකේ මායාවක් උනේ? බොරුවක් උනේ කොහොමද? මේ ආත්මේ බොරුවක් උනේ කොහොමද? පුජ්‍යලයක් නැහැ කියන කතාව මොකද්ද බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන. එහෙනම් සබා දහමේ න්‍යාය කුමක්ද? ඒක පෙන්වන්න තමයි අපි මේ පොත් ටික අතට ගත්තේ. ත්‍රිපිටකයේ අතර ගත්තේ ඒ නිසා. ඒ නිසා ඒකෙන් බැලුවාමත් ඔබට හොඳට පැහැදිලි ප්‍රායෝගිකව අපිට අත්විඳපු කාරණා අපිට ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් බුද්ධ වචනේ විදිහට. අපි වචන නෙමෙයි බුද්ධ වචන විදිහට. ඒවය සංගවලා තියෙනවා වැලියට අර සංගවුණු ධර්මයක් ඉස්මතු වෙලා එනවා වගේ සත්‍ය ඉදිරියට එනවා. අපිට මේ ධර්මය අවබෝධය අපි දවසකුත් කිව්වා. අපිට ප්‍රත්‍යක්ෂ අපිට මේක සංගවන්න දෙයක් නැහැ. නමුත් අපි ඔබට ඉදිරිපත් කරන්න ඕනි බුද්ධ වචනයයි. අපි අපේ වචනේත් ඉදිරිපත් කරා දවස් පෙර ඒ මහා සිංහනාදය කියලා පෙන්වනවා. සත්‍යයේ මහා සිංහනාදය කියලා පෙන්වනවා. නමුත් අපි බුද්ධ වචනේට අපි පෙන්නනවා ඒක බුද්ධ වචනේමයි කියලා. ඒ මහා සිංහනාදය අපේ එකක් නෙමෙයි. ලෝකෙට හෙළි කරන්නේ ලෝකෙට මේ මහා සිංහනාදය පවත්වන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එහෙමනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සබ්බාස සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ දෙවනි කොටසේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 10 වෙනි පිටුවේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 28 වෙනි බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 10 වෙනි පිටුවේ මජ්ක්‍ධිම නිකායේ 2 කොටසේ සබ්බාස සංවර පරයායන් වූ භික්කවේ දේසිස්සාමි. මහණෙනි මම නුඹලාට සියලු ආශ්‍රව සංවර කිරීමට දේශනා කරමි. ජානතෝ අහම් භික්කවේ පසතෝ ආසවානං කයං වදාමි. නො අජානතෝ